ගෞරවනීය සංඝරත්නයන් අවසරයි. සද්ධා බුද්ධ සම්පාද පින්වත්නි අපිට තවත් සෙනසුරාදාවක් ජූලි මාසයේ 19 වෙනිදා ලැබිලා තියෙනවා. අපි මේ විනාඩි පැයකමාර කාලයක් සම්ප්‍රදාන කුලව බලාපොරොත්තු වෙනවා ධර්ම සාකච්ඡාවක මෙහෙවන් මේ යෙදෙන්න. එනිසා අපි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව කියලා නම් කරගෙන තියෙනවා. ඒකේ මුල් විනාඩි ස්වල්පේ අපි යෝගාශ්‍රමයේ කතිකාවත ඉදිරිපත් කරගන්නවා සම්ප්‍රදාන කුල ආරම්භයක් වශයෙන්. ඊට පස්සේ අපි යනවා පාටිතිංශ මේ සංගීති සූත්‍රයේ චතුක්ක නිපාතේ මාතෘකාව දවසට අදාළ මාතෘකාව ගන්න. ඒ වගේම පොට්ටපාද සූත්‍රයත් අපි කල් තබපු සාකච්ඡාවක් තියෙනවා. ඒකත් අපි කාලානුරූපව මතු කර ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි මේ විවෘත ධර්ම සාකච්ඡාවකට ඊට ප්‍රස්තාව ලබා ගැනීමයි කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ මතක් කිරීමෙන් පස්සේ අපි වැඩසටහන ආරම්භ කිරීමේ අංගයේ විදියට අපි ව්‍යවස්ථා ශීපත් කර ගැනීම බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා අපි 13 කුටියේ කරු ස්වාමීන් වහන්සේ ඉල්ලා සිටිමු. අදට නියමිත මම හිතන්නේ දෙවෙනි කොටස යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවෙනි කොටස සභාගත කිරීම කාගෙත් දැන ගැනීම සඳහා අවසරයි ස්වාමීන් වහන්සේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝගාශ්‍රමීය කතිකාවත දෙවෙනි කොටස. සිතේ පරිවර්තනයේ ඊතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දෙනෙකු හාම ගේහසිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්සි නොබිනිය යුතුය. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තොස්මින් හසනීයස්මින් මිහිත මත්තන්තු වට්ටති යූහෙයින් ආරාමේහිද ගමෙහිද සුදුසු කරුණක් වූහොත් මද සිනාවක් මුත් මහත් කොට හඬ නගා සිනාව නොකළ යුතුය. සල්ලේඛං අච්ඡන්තේන අප්පමත්තේන භික්ඛුනා කප්පියේහින කාතබ්බා ආමිසත්ථාය ලෝලතායි යූහෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාග බෝමලු අමදමින්ද ගඳ දුම් මල් පහන් නෑදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිනිය යුතුය. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදී කතාද විෂභාග කතාද නොකළ යුතුය. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුය. දරුවන් ඇඟ අල්ලා ආදර නොදැක්විය යුතුය. අන්‍යයන්ට බාධා ඇති වෙනසේ නොහැදෑරිය යුතුය. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත් යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජන ආදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතුය. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසිලෙසකින් පිටතට නොදිය යුතුය. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළවනසේ වැඩ නොකළ යුතුය. කිසිම වරදක් ගැන චෝදකයෙකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතුය. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රයේ පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කලෙහි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව Taman ඊට සම්බන්ධ නොවිය යුතුය. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතුය. සෝ භංතේ වං න රාජානෝ මුත්තාමනි විභූසිතා යථා සෝ භන්ති යතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් සීලාභරණය මෙමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුය. අත්ත කිලමථානු යෝගයට අයත් වන කෂ්ඨ වෘත්ත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වරද නැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසිලෙසකින් කඩ නොකළ යුතුය. බහැර ගමන් නැවැත්විය යුතුය. පැහැර හැරිය නොහැකි කරුණක් පැමිණි කලෙහි ආරක්ෂකයෙකු සමග ගොස් නොපමාව පැමිණිය යුතුය. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසංතානයේ වැටීමටද හේතු වන හේයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතුය. තමා වඩන කර්මස්ථාන හා රකිනා ධූතාංගාදී ආචාරුපාද්‍යාදීන්ටමුත් සෙස්සන්ට නොදැනෙනසේ කළ යුතුය. න භික්කවේ කේනචි පරියායේන ජාතුරූප රජතං සාදී තබ්බං වදාළ බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම මුදල් සම්මාදම් කිරීම සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම අරමුදල් පිහිටුවීම මුදල් ඇනවුම් පිළිගැනීම බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් පැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතුය. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත භාර නොගත යුතුය.
යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ භාර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමත ඉදිකරන සේනාසන යෝගාශ්‍රම සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත් කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම වස්තු විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමයේ පරිදි සංස්ථාවෙන් ඉවත් කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත් උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශ පත්‍රයට යාපදිංචි කිරීම පිණිස මාසයක් තුලදී ඉදිරිපත් කළ යුතු බැවිනුත් යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද උපැවිදි වූද අපවත් වූද ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත අරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතීන් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහි ගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරු වන ශිෂ්‍යයනට තුන්යන දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද ව්‍යවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි. හොඳයි ඒක අපේ 54ක් අංක දෙන එකේ දෙවෙනි කොටසයි ඔය අද කියවන්නේ දුන්නේ අපි අනිත් දවසට එතකොට යෝගාචර දිනචර්යාව සිහිපත් කරගන්නවා කියන දේ මතක් කරගෙන අපි යනවා ඊට පස්සේ දවසේ ධර්ම දේශනාවට මාතෘකාව උපයා ගන්න සංගීති සූත්‍රයේට චතුක්ක නිපාතේට අපි ඒත් ආරාධනා කරනවා ධාතු නිකුටි ස්වාමීන් වහන්සේට ඒ පොතේ කාරණා සභාගත කරන විදියට. අවසරයි ස්වාමින් වහන්සේ. දීඝනිකාය පාටික වර්ගයේ සංගීති සූත්‍රයේ 386 පිටුව චතුක්ක නිපාතය. අත්තිකෝ ආවසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන චත්තාරෝ ධම්මා සම්මදක්ඛාතා තත්ථ සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතයිදං බ්‍රහ්මචරියං අද්ධනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය දේව මනුස්සානං කතමේ චත්තාරෝ. හැවැත්නි දන්නා වූ දක්නා වූ අරහත් වූ සම්්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද සතර ධර්ම කෙනෙක් ඇත. එහි මේ සස්න බොහෝ කල් පැවතිය හැකි වනු පිණිස චිරස්ථායී වනු පිණිස සියලු දෙනා විසින්ම සමගව ගැයිය යුතු. විවාද නොකළ යුතු. එය බොහෝ දෙනාට වැඩ පිණිස බොහෝ දෙනාට සුව පිණිස දෙව් මිනිස්නට යහපත පිණිස වැඩ පිණිස සුව පිණිස වන්නේය. ඒ කවර සතර ධර්මයෝදයත්. චත්තාරි ධම්ම සමාදානානි අත්ථාඋසෝ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං චේව ආයතින්ච දුක්ඛ විපාකං. අත්ථාඋසෝ ධම්ම සමාදානං පච්චුප්පන්න දුක්ඛං ආයතින් සුඛ විපාකං. අත්ථාඋසෝ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛං ආයතින් දුක්ඛ විපාකං. අත්ථාඋසෝ ධම්ම සමාදානං පච්චුප්පන්න සුඛංචව ආයති සුඛංචේව සුඛංචව නෙවෙයි සුඛංචව. එහෙමයි. පච්චුප්පන්න සුඛංචව ආයතින්ච සුඛ විපාකං. ධම්ම සමාදාන 4ක එවත්නි වත්මන්හි දුක් සහිත වූද මත්තෙහි දුක් විපාක ගෙන දෙන ධර්ම සමාදානයක් ඇත. වත්මන්හි දුක් ඇති මත්තෙහි සැප විපාක දෙන ධර්ම සමාදානයක් ඇත. වර්තමානයේහි සුව ඇති මත්තෙහි දුක් දෙන ධර්ම සමාදානයක් ඇත. වත්මන්හි සුව ඇති මත්තෙහිද සුවගෙන දෙන ධම්ම සමාදානයක් ඇති. ඒක කරන්න තියෙනවා. සීපාරිකත් පොඩ්ඩක් කියවන්න. චත්තාරි ධම්ම පදානි අනබිජ්ජා ධම්ම පදං අභ්‍යාපාදෝ ධම්ම පදං සම්මා සති ධම්ම පදං සම්මා සමාධි ධම්ම පදං. ධම්ම පද දහම් කොටස් 4ක අනබිද්‍යා නම් වූ දහම් කොටසය, අව්‍යාපාදේ නම් වූ දහම් කොටසය, සම්‍යක් ස්මෘති නම් වූ දහම් කොටසය, සම්‍යක් සමාධි නම් වූ දහම් කොටසයි. අව්‍යාපාද
අභිජ්ජා අව්‍යාපාද ධම්ම සුති. සම්මා සති. මේ සංගීත සූත්‍රයේ ධර්ම කාරණාවල එහෙම ගොනුවක් ගල්මක් නැහැ. කාරණා එකතු කරන වෙලාවක් මේ. මත්තර සරුවචනාංශේ නැති කාලෙක ධර්ම විශ්රී යන්න පුළුවන් මල් මාලේ නූල කැඩනවා වගේ. අන්න ඒ වෙලාවට කෙටුම්පත සකස් කරලා තිබ්බා. මේ සංගීත සූත්‍රය කියලා මම මේකට කියන්නේ. මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ පැහිවක් වැඩක්. හැබැයි මේකට මෙහෙම කියන්න බෑ මොකද සරුවචනාංශේ වැඩ ඉන කාලේ කරලා තියෙනවා. කරලා කියලා තිබුණා ඉස්සරහට මෙන්න මේ ටික දැනගන්න ඕනේ තාසනේ. ඒ නිසා කවුරු හරි සංගීත සූත්‍රය දන්නවනම් මුළු ත්‍රිපිටකෙම දැනගත්තා වගේ. විශේෂයෙන්ම සූත්‍ර පිටකේ. ඉතින් හැබැයි සංගීත සූත්‍රයේ කිසිම ගුණයක් නැහැ. ඔක්කොම නිකන් මේ එකතුවක් තියෙන. ඊට ඉස්සෙල්ලා තියෙනවා දසුත්තර සූත්‍රය. ඒකේ ওই කරුණු ටික 10 10කට හදලා තියෙනවා. ඉතින් මේක තමයි ඥාන විභාගය කියන්නේ. තොරතුරු තිබුණාට ඒ තොරතුරු වෙලාවට ඉදිරිපත් කරන්න බැරි නම් ගලණයට ඉදිරිපත් කරන්න බැරි නම් අසන්න මන්ද වෙනවා. ඉතින් ඒ ඥාන විභාගය පිළිබඳව ශ්‍රේෂ්ඨ සම්මානය ලැබිලා තිබුණේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේට. සරුවචනසේ ඒ තැන්වල ධර්ම දේශනා කරනවා. භාණ්ඩාගාරික වශයෙන් අපේ ආනන්ද ස්වාමීන් වහන්සේ මතක තියාගෙන ඉන්නවා. මතක තියාගෙන හිටියට ඒක අවුරුදු 2500ක් 5000ක් කල්පවතින්නත් ඕනේ. දෙක මේ අහන පුද්ගලයාගේ ප්‍රශ්න තේරුම් අරගෙන අදාළ උත්තරේ දෙන්න ඕනේ. ඊට පස්සේ ප්‍රශ්නෙට ආපු හැටි උත්තරේට ආපු හැටි එතනින් නිවනට යන හැටි මෙතනින් නිවනට හැටි කියන්නේ. එහෙම නැතුව කියන කතා ධර්මයේ කියලා කිව්වට ඒකේ ගුණයක් නැහැ. ඉතින් ඒක නිසා මේ සංගීති සූත්‍රය මානවයාගේ මනසේ පළවෙනි වතාවට මේ ඥාන විභාගය කියන එක. එහෙම නැත්නම් එපිස්ටොමොලොජි කියන එක පටන් ගත්ත තැන. ඒ ඉතිස්ලා ගොඩාක් ධර්මයේ තිබුණා, උපනිෂද්වල තිබුණා, ත්‍රිවේදයේ තිබුණා, කතා කරපු නැති දෙයක් නැහැ. නමුත් කිසි තැනකින් නිවනට යන්න බෑ. ඒගොල්ලෝ හිතාන හිටිය අපි ළඟ ඒ තමයි දැනුම තියෙන්නේ. අනික් කට්ටිය රාජ්‍ය වංශික, ශුද්‍ර වංශික අපි තමයි බමුණු කියලා දැනුම ගොඩක් තියාගෙන හිටියා. හැබැයි ඒ දැනුමේ කිසිම ගුණයක්වත් එහෙම නැත්නම් බල රේඛාව ගුණ වෙලා නැහැ. ඒ නිසා බල සම්ප්‍රේෂණයක් වෙන්නේ නැහැ. දැන් අපි ළඟ තියෙන දැනුමත් එහෙම තමයි. ඒක මොකේකට හරි ගොනු වුණාට පස්සේ කියන්න පුළුවන් යන්නේ කොකා කන කොකාද එහෙම නැත්නම් සුදු කොකාද කියලා කියන්න පුළුවන්. වැඩේට බැස්සට පස්සේ තමයි මනුස්සයා ළඟ තියෙන දේවල් ගොනු අණුව තමයි තියෙන්නේ. ඒ අණුව බලනකොට ධර්ම දැනුම අතින් අපි ඔක්කොම සමානයි. කිසිම කෙනෙක්ගේ මේ අහවල් දේ දන්නේ නැහැ කියලා දෙයක් නැහැ. ඒක මේ වැඩේට ගොනු කරගන්න එකයි වැඩේ. එහෙම නැතුව අපිට කියන්න බෑ කාටවත් ධර්මේ නෑ දෙයිරෙන්නේ නෑ කියලා. මොකද අපි කියනකොට තේරෙන්නේ තිවිච්ච නිසා. අලුත් දෙයක් කවදාකවත් කියලා දෙන්නේ නෑ මේකේ. තියෙන්නේ අර දේවල් ගොනු කරන එක. ඉතින් යන්නේ ගොනුව කියන්නේ දැනුම කියලා කියන්නේ ඥානය කියලා කියන්නේ ඒකට ඥාන විභාගය කියලා කියන්නේ ඥාන ප්‍රස්ථාන කියලා කතා කරනවා. නැත්නම් ඥානේ ප්‍රස්ථාරගත කිරීම. ඉතින් ඒක ඥානෙන් ඉදිරියට ගිය කෙනෙකුට කරන්න තියෙන වැඩක්. තාම ඥානෙවත් ලබාගෙන මයිලක තියනවා කියලා දන්නෙත් නැති කෙනා එහෙ හොයනවා මෙහෙ හොයනවා. ඒක නිදර්ශනයක් වශයෙන් අපි පශ්චාත් උපාධිය කරනකොට උපාධි ආයතනේ පටන් ගත්ත විතරයි. මම තමයි නම්බර 1ට රෙජිස්ටර් වුණේ. ඊට පස්සේ ඇවිල්ලා අපේ පළවෙනි ඩිරෙක්ටර් උනේ අපේ විද්‍යාපීඨයේ එක්ක නෙවෙයි කලාපීඨයේ එක්කනේ. උත්තම හොඳ දෙවල මහත්තයෙක් ප්‍රොෆෙසර් යෝගරත්නම් කියලා. ඉතින් කතා කරලා කිව්වා අපි යන්න දන්නේ මේ එංගලන්ත විෂය නිර්දේශයකට මුළු ආයතනෙටම සල්ලි දුන්නේ ඇමරිකන් ක්‍රමයකට. ඇමරිකන් ක්‍රමයට විභාගයට යනකොට ඕනේ පුස්තකාලේ පොතක් අරගෙන යන්න පුළුවන්, ඕනේ කම්පියුටරයක් අරන් යන්න පුළුවන්, ඕනේ කැල්කියුලේටරයක් අරන් යන්න පුළුවන්. ඕනනම් ඒකටත් යන්න පුළුවන් කිව්වා අපිට. පාඩම් කරන්න ඕනේ නැහැ. අපි ඉන්නේ පශ්චාත් උපාධිය වල. ඒ වුණාට අපි යන්නේ ඇමරිකන් ක්‍රමයට නෙවෙයි එංගලන්ත ක්‍රමයට. අපි විභාගයට යනකොට ගෙනියන්න දෙන්නේ නැහැ. කැල්කියුලේටරයක් විතරයි ගෙනියන්න දෙන්නේ. සයන්ටිෆික් මේ ගණන් කරන්න පුළුවන් කැල්කියුලේටර් ගෙනියන්න දෙන්නේ නැහැ. අපිට ඇත්තටම උපාධිය කරනකොටත් කැල්කියුලේටර් ගෙනියන්න අවස්ථාව තිබුණා. අපි පාවිච්චි කරුවේ නැහැ. මොකද සමහර වෙලාවට අමුතු ಜಾති කැල්කියුලේෂන් කරන්න වෙනවා. ඉතින් එතකොට කියන්නේ එතෙන්ට යනකොට දැනුමේ ප්‍රශ්නයක් නැහැ. අහන ප්‍රශ්නට උත්තර දෙන එකයි වැඩි. ඉතින් ඒක දැන් ඔය මේ එංගලන්තේ මෙහි ඉඳගෙන එංගලන්තේ විභාගය කරන අයට අර මේ ඒක එච්චර ප්‍රශ්නයක් නැහැ. ඕනේ දැනුමකට යන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න ප්‍රශ්නට අදාළ දෙයකට හොයා ගන්න පුළුවන් නම් අන්න දැනුමේ අයිතිවාසිකම ලැබෙනවා. මේ මුළු ත්‍රිපිටකයේ පොත් තියෙන ඕන කෙනෙකුට බලන්න සංගීත සූත්‍රයේ තියෙන කොහෙන්ද කියලා බලන්න මේකට දැම්මට හොයන්න පුළුවන්ද කියලා. කවුරුවත් දන්නේ නැහැ.
ඔය මොන සූත්‍රයේද මොන නිකායේද මොන පිටකේද දන්නේ නැත්නම් මේ දැනුම් සම්භාර තිබුණාට ඒකට වෙනම තියෙනවා මේ සුත්ත නෑ නාමාවලියේ තියෙන නන් ටික විතරයි නිත්‍යපකරණේ කියලා මේක කියවන්න වෙනම හෑන්ඩ් බුක් එකක් තියෙනවා. පීඨකෝපදේශී. පිටක පිළිබඳ උපදේශ පොතක් තියෙනවා. ඒ පොතත් මේ සයිස්ම ඇති. මෙතන තියෙනවා ඒක. ඒ පොත කියවපුවාම තියෙනවා මෙන්න පිටක තුනක් තියෙනවා. සූත්‍ර පිටකේ මෙහෙමයි, අභිධර්ම පිටකේ මෙහෙමයි, විනය පිටකේ මෙහෙමයි. මේකේ මෙන්න මෙහෙමයි ගොනුව තියෙන්නේ කියලා. ඉතින් පීඨකෝපදේශී කියන්නේ නැතුව තව කෙනෙකුට කිව්වොත් ඒ සංයුත්ත නිකායේ මෙහෙම තියෙනවා කියලා ඉතින් එයාට නැවත එතෙන් යන්න දන්නේ නැහැ. හරියට අන්ධ අලිය කැලිය අතරමං වුණා වගේ ඉතින් පැටලෙනවා. ඉතින් මේ ඔක්කොම තියෙන්නේ මොකටද මේ? නිවන් දකින්න කියන එක මතක නැහැ. අර පීඨකෝපදේශී කියූප ප්‍රතිමනසයට. ඒ උට වෙලා තියෙන අන්ධ වෙලානේ කරකිලා කැප්තරලා ඔක්කොම දැනුම තියෙනවා. කොයි පොතේද කොයි කල් කියන්න දන්නේ නැහැ. ඉතින් ඒක ගන්න මුළු ත්‍රිපිටකෙම කටපාඩම් කරන්න ඕනේ. එතකොට අටුවාවේ කිසිම තැනක ගොනුව නැහැ. පොත ඉවරනට පස්සේ අහවල් වචන කියවන්න මුළු අටුවාවම කියවන්න ඕනේ. ඒ ඔක්කොම බටහිරෙන් තමයි දැන් තියෙන්නේ ඉන්ඩෙක්ස් එකක් දාලා, ප්‍රිෆේස් එකක් දාලා, ඊට පස්සේ ඇනෙක්ස් එකක් දාලා හරි ගස්සලා දෙන්නේ ඔය. ඉස්සල්ලාම කරලා තියෙන ත්‍රිපිටකේ. ඉතින් සාමි ත්‍රිපිටක පොත් අපි පූජා කරාට පින් තමයි. ත්‍රිපිටක ළඟ තියා හිටියා පින් තමයි. හැබැයි මේ අවශ්‍ය දෙයට යා ගන්න බැන්න. ඉතින් එතකොට මේ මාර්ගය දන්නේ නැතිකම. ඉතින් අපිට සුවොලොජි උගන්වනකොට මේ මැඩම් ඇත්තරම පුළුවන් නම් උකුලේ තියාන කියලා දෙනවා. ඒ තරම්ම ආදරේ. මොකද අපේ ඉස්කෝලේ කවදාකවත් පාස් වෙන්නේ නැහැ. ඉතින් ඔක්කොම උගන්වනවා ඉගෙන ගන්නවා. ඉතින් සත්තුන්ගේ කපනවා, බඩවැල් කපනවා, නාය කපනවා, ඉගෙන ගන්නවා. ඊට පස්සේ මට කතා කරලා කිව්වා මේ සේරම තියෙන්නේ සතාගේ පරිණාමය ගැන කතා කරන්නයි. ඒ නිසා මෙන්න විශ්ලා මෙතෙන් දක්වා මේ පාරේ තියෙන්නේ මේ ඒකජීවි සතෙක් මේ මිනිස්සයා දක්වා ආපු ගමන විස්තර කරන්නයි. ඒකේ කෙටි පාරක් තියෙනවා ගැබ තුල දරුව හැදෙන හැටි. ඒක සාමාන්‍ය උගන්වන්නේ නැහැ මේ කුණු හර්පකිය. නිසා ඔබ මේ පොත අරන් ඵලෙම මේ පොත කකුල උඩ ගන්නොත් තුවාල වෙන සයිස් ඒ පොත. ඊළඟට මෙන්න මෙච්චරයි තේමාව මෙච්චරයි මේකේ. ඔය කොයි දැනුම තිබුණත් මේ පරිණාමය ඔප්පු කරන්න මේ හදන්නේ. ඉතින් මම දැනගත්ත මේ චාල්ස් ඩාවින් ඔප්පු කරන්න හැදුවට බුදුහාමුදුරුවෝ පච වෙනවා උතන. පරිණාමය පිළිගන්න කෙනාට තමයි බයොලොජි සුවොලොජි අල්ලන්නේ. මුළු එකේම තියෙන එකයි. ඉතින් ඒක ටීචර් මට කතා කරලා පුළුවන් නම් කිව්වා අයිඩියල් මැරේජ් කියලා ෆිල්ම් එකක් තියෙනවා. ඇඩල්ට්ස් ඔන්ලි. සල්ලි මට තිබුණේ මට කිව්වා මට සල්ලි දෙන්න කියලා බලන්නේ කියලා. මෙන්න මෙහෙම තමයි මිනිස්සෙක් හටගන්නේ. මෙන්න මෙහෙමයි සංසේචනයේ යෙදෙන්නේ. මෙන්න මෙහෙමයි මිනිහෙක් හැදෙන්නේ කියන එක. ඒක තමයි මේකදී මම කියවනවා ගිහිල්ලා මට තේරෙන්නේ මේ එක එක සතා ගැන උගන්වනවා. මේ මොකද්ද උගන්වන දෙමළේ කියලා ඕන් මේ වගේ මේ ත්‍රිපිටකයේ තියෙන ඒවා ගොනුවක් කරනවා කියන එක දන්නවනම් ත්‍රිපිටකයට වාල් වෙන්නේ නැහැ. ත්‍රිපිටකේ වාලෙක් වාගේ වැඩ ගන්න ඕනේ. ඒක හරි අමාරුයි. ඒක හරි අමාරුයි. මේ කාරණාව කොහෙන්ද හොයාගන්නේ? දැන් තියෙනවා ත්‍රිපිටක ඉන්ඩෙක්ස් තියෙනවා. සර්ච් එන්ජින් එකක් තියෙනවා. ඒකේ ගහලා ඕනේ වචනයක් ගහපු ගමන් ගන්න පුළුවන්. ඒක දැන් කම්පියුටර් සයන්ස් එකෙන් ඇවිල්ලා තියෙන වැඩක්. ඉතින් ඉස්සර හිටපු කට්ටිය ගාව ඒක තිබුණේ නැහැ. ඉතින් හැම ගුරුවරයෙක්ම තමන් ගාව පොඩි කෙටි පොතක් තියාගෙන ඉන්නවා. කියලා දෙනකොට මෙව අතර ගොනුවක් පටුණක් අන්තිමට පදවැලක් අන්තිමට අකාරාදියක් තිබුණේ නැහැ. දැන් එහෙම එකක් නැත්නම් අඩු ගන්න PhD thesis බාරගන්නෙත් නැහැ. ඒ නිසා මේ සංගීති සූත්‍රය කිසිම ගොනුවක් නැති කරුණු කාරණා එකතු කිරීමක් තියෙනවා. හැබැයි හතර ඒව එකට දාලා තියෙනවා. පහ ඒව එකට දාලා තියෙනවා. දැන් ගියේ පාර කතා කරපු එකත් එක්ක බලනකොට මේකේ කිසිම සම්බන්ධයක් නැහැ. ඒ කියන්නේ ඒක අර ගලනේ නැහැ. නමුත් ඔය එකම සම්පින්නණය කළ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ හදුවා දසුත්තර සූත්‍රයේ ගලණයක් තියෙනවා. මොකද්ද දසුත්තරම් පවක්ඛාමි පත්තුන් නිබ්බානපත්තියා කියලා. මේ සසුක්කර සූත්‍රය කියන්නේ නිවන් දකින්නයි කියලා. මේ තියෙන ධර්ම එකතු කිරීම තමයි. මේක තමයි ඉස්සර වෙන්න ඕනේ. එකතු කරලා තේරුම් ගන්න ඕනේ. මම දැන් මාගේ අර කාමරය අස් කරනකොට තේරෙනවා බඩු ගොඩාක් තියෙනවා. හොයාගන්න බෑ. ආයුධත් තියෙනවා. හැම තැනම තියෙනවා. අවශ්‍ය වෙලාවට හම්බුනොත් සුයිප්පයක් අදනවා වගේ. මුකක් වෙලාවට හම්බ වෙන්නේ නැහැ. මොකද ඒක ගොනුවක් නැහැ. ඉතින් ඒ වගේ වස්තු හම්බ කරන්න ගියත් ධර්ම හම්බ කරන්න ගියත් ඥාන ලැබුණත් ඒව ඒ වෙලාවට
අවශ්‍ය විදියට ගොනු කරගන්න බැරි නම් ඒ ගොනුවට ඉස්සලා අවුලක් එනවා කියන එක මම අත් දෙකම උස්සලා කියනවා. ඉගෙන ගන්න පුදුමාකාර අවුලකට වැටෙනවා. භාවනා කරන්න පුදුමාකාර අවුලකට වැටෙනවා. වැටලිවරලා ඒක ප්‍රකාශ කරන්න ගියාට පස්සේ භාවනාව කෙරෙන්නේ දන්න දේ ඉදිරිපත් කිරීම හරහා වෙනම ව්‍යාකරණයක් අපිට එනවා. ඉතින් ඒකයි පසේපුත්‍රජානන් වහන්සේගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ අතර වෙනස. පසේපුත්‍රජානන් අතර හෙලි කරන්න දන්නේ නැහැ. ගොළු බුද්දයි කියලා කියන්නේ. ඔක්කොම ස්වයම්බු ඥාණයෙන් අවබෝධ කරලා තිනවා කාටවත් දෙන්න බෑ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒක තනියම හොයාගෙන හෙලි කිරීමේ ශක්තිය අතින් ඉර බබලනවා හඳ බබලනවා වගේ. ඉතින් ශ්‍රාවක බෝධීන් වහන්සේලා ඉන්නවා ශ්‍රාවක බුදුරජාණන් වහන්සේලා සාරිපුත්ත වගේ ස්වාමීන් වහන්සේ වගේ පසේ බුදුරජාණන්සේට වැඩි සේවයක් කරනවා. අපේ බුද්ධ ශාසනය. අපේ සරුවචනන්සේ පහළ වුණ 500ක් විතර පසේ බුදුරජාණන් වහන්සේලා පිරුණම් පෑවා. ඒගොල්ලන්ට ඉන්න බෑ මේ පසේ බුදුරජාණන් වහන්සේලාට ඉන්න බෑ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඉන්න. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නම හරියට පහනක් පත්තු කරලා බුසලකින් වහලා තිබ්බා වගේ තමයි. ඒ නිසා අපි ළඟ තියෙන දැනුම අපිට හරියම කරදරයක්. ඒ අවශ්‍ය වෙලාවට පාවිච්චි කරගන්න බැහැ නෑ. ඉතින් ඒක අපි මේ සාකච්ඡා මාර්ගයෙන් ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් අපිට ප්‍රශ්නයක් ආවම කායින් හරි අපි ගිහිල්ලා අහගැනීම මාර්ගයෙන් ඒ ධර්මයේ පෙළ ගැස්වීම තමයි ඔය විපස්සනා ඥාන එහෙම නැත්නම් ධ්‍යාන 4 අරූප ධ්‍යාන එතනින් ගියාම මේකේ මේ වේදනාව වෙනව කතා කරන්න හැටි සංඥානෝ කතා කරන්න හැටි සංස්කාරනෝ කතා කරන්න හැටි රූපනෝ කතා කරන්න හැටි විඥානනෝ කතා කරන්න හැටි කියලා තනිත් එක්කන වචන දෙක කතා කරනකොට තේරෙනවා මෙයා මේ පැත්තට තමයි යන්නේ කියලා. ඒ කතාවෙන් එයාගේ චරිතය කියන්න පුළුවන්. ඒකට හේතුව මොකද? ඥානෙ විතරක් නෙවෙයි ඥාන විභාගයක් තියෙනවා. මෙයා ඇඳගෙන ඉන්නේ මේ පැත්තෙන්. ඉතින් යාට මෙහෙම කිව්වොත් මේම නේද මෙහෙමයි තවත් එකක් වෙම තියෙනවා කියලා බැලුවොත් ඉතින් එයා හැදෙන්න කැමති කෙනෙක් නම් සන්තෝෂ වෙනවා. නැත්නම් කියනවා මේ ඔයාගේ ප්‍රශ්නේ මට වැඩක් නැහැ. මේ මං කියන දේ අහන්න හරි මේ කියලා තර්ක ඇති කරනවා. ඉතින් ඒක නිසා ඒ සංගීති සූත්‍රේ මම ගොඩක් අර දසුත්තර සූත්‍රය කියනකොට ඇත්තටම මේ වැඩමුළු 100ක් විතර කරලා තියෙනවා. හැම එකේම මම මේ ටික මුලදි කිව්වා. මේ ඥානීය තිබුණට ඒකේ වෙලාවට පාවිච්චි කරන්න. ලොකු ස්වාමීන් වහන්සේ ඉන්නකොට කියන්නේ ආයුධ තිබුණට වැඩක් නැහැ. යුද්ධෙදී ආයුධ ගන්න බෑ. ගාලා තියාගනින්. ආයුධේ ගාලා තියෙන්න ඕනේ යුද්ධ එනකොට. යුද්ධෙදී ආයුධ ගන්න බෑ. ඉතින් ඒ නිසා අර නේවාසික භාවනා කරන එක්කනාගේ ආයුධ ගාලා තියෙන්නේ. අපි ගෙදර දොරේ යනවා ආයෙ ටික කාලයක් ඉන්නවා ආයෙ භාවනා කරුවාට ආයුධේ තියෙනවා. මලකට කාලා තියෙන ඉතින් ඇද්දලා ගන්නකොට වෙලාවට ඒකට ග්‍රීස් කර කර ඉනකොට වැඩේ පහුවෙලා. ඉතින් සාර එක දිගට කරගෙන යන කෙනත් ඒ වගේම කඩ හොද මණ්ඩිය දාන වැඩේ කරගෙන යනකොටත් මේ ලොකු වෙනසක් තියෙනවා. එහෙම නැත්නම් වස්තු හානියක් සිද්ධ වෙනවා. ඒකට මම කියනවා මේ වස්තු සුඛෝපභෝගී පවිත්‍ර පාවිච්චි කරනවා ආමිෂ වස්තු පාරිභෝගිකත්වයට පාවිච්චි කරන ලංකාවේ විතර ආධ්‍යාත්මික වස්තු සුඛෝපභෝගී විදිහට පාවිච්චි කරන පාරිභෝගිකත්වයටපත් කළ පහත් කරන වෙන රටක් නැහැ ලෝකේ. මොකද ඒකට අනුව ගැලපෙන්නේ නැහැ. Taman ඉගෙන ගත්තට ඉන්නේ අර රටාවෙමයි. ඉඳගෙන ආයෙ මේක ගැන හොයනවා. ඉතින් එතකොට හරියට මේ ගෙපල කපනවා, මගක් හදනවා, ආයෙ තනකොළ වැවෙන්න හදනවා, ආයෙ ගෙපල කපනවා, ආයෙ තනකොළ වැවෙන්න හදනවා වගේ හොද මඩි දෙමිල්ලක් තියෙනවා. ඉතින් ඒ වෙලාවේ තැයෙන කර්ම ගෙවීම සිද්ධ වෙනවා. ඒ හිත දෙන්නේ දැන් මේ ඇති දැන් මේ කාගෙන ඵලයන් කියලා හිත දෙන්නේ එතකම්ම හිතනවා කෑල්ලක් හදලා තියලා යනවා ආයෙ පස්සේ එළ වෙන කෑල්ලක් හදලා තියලා යනවා. ඉතින් මේ ටික ගොනු වෙලා එනකොට නිකන් හරියටම එක පාට නිවන් දැක්කා වගේ හිතෙනවා. එහෙම නිවන් දැකීලක් නැහැ. මේ අවුලෙන් පස්සේ තමයි කෝඩේට පස්සේ වටවැසි වස්සට පස්සේ ඇති වෙන සාමයේ වගේ එකක් තමයි මේ තියෙන්නේ. ඒ නිසා අපි එදා කතා කෙරුවේ මේ ධම්ම සමාදාන මොනවද ඒවට කියන්නේ ධම්ම පද අද කියන්නේ වට මොකද්ද කියන්නේ ඉතින් ඒ වගේ වට ඊට පස්සේ නමක් දාලා තියෙනවා ධම්ම සමාදාන කියලා. ඉතින් මම මේකට යන්න ඉස්සලා කියනවා චුල්ල ධම්ම සමාදාන සූත්‍රය කියලා එකක් තියෙනවා. මොකද්ද මේ මජ්ක්‍ධිම නිකායේ. ඒකේ තමයි මේ මූත්‍රා බොණ්ඩ කියලා තියෙන්නේ. ඒ කියලා තියෙනවා පාණ්ඩු රෝගියෙක් එන්නේ මේ අදාළ නැති කතාවක් මම කියන්නේ මගේ බඩු විකුණා ගන්න පොළේට ආපු වෙලාවේ පාණ්ඩු රෝගියෙක් එන්නේ සත්පුරුෂයෙක් දැකලා ඔහුට මෙහෙම කියනවා මේක ගඳෙමුත් සුගන්ධයක් නෙවෙයි රසෙමුත් රස මිහිරක් නෙවෙයි වර්ණෙමුත් ප්‍රිය වෙන්නේ නැහැ හැබැයි බීව සනිප වෙනවායි කියලා.
ඉතින් අරමංශ කියන මට බෑ බොන්න බෑ මේක ගඳයි මේක රස නැහැ මේක හැඩයක් නැහැ කියලා යට ඕනනම් පාණ්ඩුවේ ඉන්න පුළුවන්. බිවසනිපෙනවා. එක බේතයි බුදුහාමුදුරුවෝ ලෝකේ කියලා දෙන්නේ. අද ඔය තියෙන පිස්සු රෝගයි පිස්සු බේතුයි තේරම ෆාමසිටිකල් ඉන්ඩස්ට්‍රි එක හදපු එකක් මිසක්කා මිනිසුන්ගේ රාගයේ ද්වේෂයේ මොහේ නිසා හදපු එකක් නිසා පාණ්ඩු රෝගය කියලා කියන්නේ සියලුම ඇඟ මේ නිකන් පාණ්ඩු වෙලා යනවා නිකන් පණ නැති වෙලා යනවා. කියන්නේ මුළු ඇඟම පිරියනවා මොකක්ද එකට. ධම්ම සමාදාන. ඉතින් ධම්ම සමාදාන කිව්වහම මේ පුරුමේ පණ්ඩිත ශාන්සෝක ලස්සනට පිටු කරලා නිකන් දැන් තමයි තේරෙන්නේ කියනකොට කියනවා අපි වැඩක් කරගෙන යනකොට භාවනාවක් කියන්නකෝ කොවිතනබ්බතක් කියන්නකෝ වෙන ව්‍යාපාරයක් කියන්නකෝ. ඉතින් අපිට සෑහෙන සාධාරණ සැකයක් තියෙනවානේ මේක මේ සදාචාර සම්පන්නද කියලා. මේක ඇත්තටම අපි යන්නන්ට කැපතිද කැපද කියලා. ඉතින් අපි කියන්නේ යුතු හැකි රුචි. යුතුයද නැද්ද කියලා බලන්න එපා. බලනකොට කියනවා වර්තමානට දුක නැත්තම් අනාගත දුක වෙන්නේ නැත්තම් ඒක කරපන්. තමන්ට දුක් දෙන්නේ නැත්නම් අනුන්ට දුක් දෙන්නේ නැත්නම් ඒක කරපන්. ආයේ ඕක මේ කුත්තු කර කර බල බල ඉන්න එපා. භාවනාවට ගිය හැම කෙනාම මේ කර්මස්ථානේද හොඳ වෙන කර්මස්ථානේද මේ ගුරුවරයාද හොඳ මෙතන ගුරුවරයාද වෙන භාවනා මධ්‍යස්ථානද මේකද කියලා සැක නොකරන කිසිම කෙනෙක් ලෝකේ නැහැ. ඉතින් මේ මනසට ඉන්න ගුරුවරගෙමත් වැඩ ගන්න බෑ. අයි මේ ගෑනිත් එක බුදිය ගත්තට හිත තියෙන්නේ අල්ලපු ගෙදර ගෑනිත් එක. ආන්නේ වගේ දීගය. ඒ නිසා කියනවා මේක හොඳම නොවෙන්න පුළුවන්. නමුත් මේක දැනට වද දෙන්නේ නැත්නම් ඉස්සරහට වද දෙන්නේ නැත්නම් Tamanට වද දෙන්නේ නැත්නම් අනුන්ට වද දෙන්නේ නැත්නම් ආයේ ඕක සැක කර කර ඉන්න එපා. සැකේ තියෙන තාක්කල් කවදාකවත් ගුණයක් නැහැ. පල්ල හිල් වෙච්ච මල්ලකට බඩු දානවා වගේ. ඉතින් ඒ නිසා ධම්ම සමාදානය කියලා කියන්නේ උඹ කරන දේ සමාදන් වෙලා කරපන්. වරදින්න පුළුවන්. ඒක වෙනම කතාවක්. හැබැයි වැරදි බව උඹයි තේරුම් ගන්න කයින් අහලා නෙවෙයි. හරිනම් උඹයි තේරුම් ගන්න. ඒ නිසා වර්තමානයේ දුක් දෙන අනාගතයට දුක් දෙන එක ධර්ම සමාදානයක් තියෙනවා. වර්තමානයේ දුක් දෙන අනාගතයට සැප දෙන ධර්ම සමාදානයක් තියෙනවා. වර්තමානයේ සැප දෙන අනාගතයට දුක් දෙන ධර්ම සමාදානයක් තියෙනවා. වර්තමානයේ සැප දෙන අනාගතයේ සැප දෙන ධර්ම සමාදානයක් තියෙනවා. ඉතින් මේක බලනකොට මහා ලොකු දෙයක් නැහැ. හැබැයි කොරස් කටේවත් අත දා ගන්න බැරුව අවුල් වෙච්චාම ඔය අතරින් එක තමයි පැටලිලා ඉන්නේ අපි. ඒ නිසා වර්තමානයේත් කාටවත් කරදරයක් නැහැ. අනාගතයට කරදරයක්වත් නැහැ. මට කරදරයක්වත් නැහැ. එහෙනම් වටපිට බල බල ඉන්න බා ඵලයක්. අපි අද පෙරදිලා තියෙන්නේ අපිට මේ පික්චර වෙලා තියේදී හරි කියන්නේ නැත්තේ මේ විභාගේ පෙල්ලෙන්නේ කොපි කරන හින්දා. කවදාකවත් වෙන කෙනෙක් ගිය පාරක් අපිට හරියන්නේ නැහැ. මේ අපි පාර අපි හදාගෙන යන්න ඕනේ. ඒකට බුදුහාමුදුරුවෝ දෙනවා තමයි මේ උඩින් ලයිට් එකක් දාලා පෙන්ලා දීලා තියෙන උඹ යන්නේ පාර බලාගන්න කියලා අපි අරයා කරන දෙමුණද මෙයා කරන දෙමුකද මම කොහොමද කරන්නේ කියා. ඒ අර සැකේ තමයි ඔය නැති කරන්න හදන්නේ. නිසා ඒක සමාදාන කියලා කියනවා. ඒ සමාදාන කියන එක ඔය ඉතිසලම හිතනේ කතා කරනකොට මේ අක්ඛමා කමා දමා සමා කියලා හතරක් දැම්මනේ. අක්ඛමා පටිපදා කමා පටිපදා දමා පටිපදා සමා පටිපදා. ඔය සමාදානෙ තමයි අන්තිමට මේන්නේ. අක්කමා ප්‍රතිපදා කියලා කියන්නේ නොයවසන සුළු ගතියක් තියෙනවා. ඒ කියන්නේ ගිහිගේ වැඩ රුස්සන්නේ නැහැ. ඔය කවදාක සුද්ධ කරන්න බෑ කියලා ඉවසන්නේම නැහැ. ගෑනට බබා හම්බෙන්නේ හිටියත් මොන මගුල වුණත් දමල ගාලා යනවා. ඒකට අක්කමා වෙන්න ඕනේ. ඊට පස්සේ කමා ප්‍රතිපදා අරණ්‍යයේ තියෙන මොන දේත් ඉවසනවා. මේ ජීවිත මොනව කරන්නේ? මේ ආවට පස්සේ ඒක ජයසිරි මංගලම් කියලා ඉන්නවා. ඊට පස්සේ තමයි දමා ප්‍රතිපදා. ඊට පස්සේ තමයි ඉන්ද්‍රිය දමනයක් කරන්න පුළුවන්. එතකොට විතරයි. මෙතන ඇවිල්ලා ගෙදර ගැන කල්පනා කරගෙන ඉන්නවනම් නැත්නම් මෙතන ඇවිල්ලා මෙතන ගැන මේ ඉවසන් නැතුව මේක මේ කියනවනම් කද්දාක ශික්ෂාවක් එන්නේ. ඒ ශික්ෂාව ආවට පස්සේ තමයි මෙන්න මේ සමා ප්‍රතිපදා ඒ කියන්නේ ධම්ම සමාදානයක් කරන්න පුළුවන්. ඊට පස්සේ තමයි ධර්ම වැඩ කරන්න පටන් ගන්න. ඉතින් අපි ළඟ ඇත්තටම ඒ ටික සකස් වෙලා තියෙනවා දැන්. සකස් වෙලා නැති වෙලාවල් ගොඩයි මේ අඩුයි. සකස් වෙච්ච වෙලාවල් වැඩි. ඉතින් ඒකටත් කියනවා සමාදානය කියලා අපි කුසල සමාදානයක් ඇති කර ගන්නවා. කුසල සමාදානය කියලා කියන්නේ හොඳ පැත්ත දකින්න ඕන. හොඳ පැත්ත දකින්නේ අපි අක්කමා ප්‍රතිපදා කමා ප්‍රතිපදා දමා ප්‍රතිපදා ඉවර කරලා. නැත්නම් ඒකේ සෑහෙන ජයග්‍රහණයක් ආවට පස්සේ මේකමයි හරි. ආයෙ වෙන මොකක්වත් ඇත්තේ නැහැ. මේ අපි සපේලා කියන්නේ තමන්ගේ අර්ථයෙන් ජීවිතෙන් සපේලා කියන්නේ. ඒක නෑ අද භාවනා කරන අය තුල. හැම වෙලාවෙම තමන් පිළිබඳව ශෝක කරනවා.
තමන් පිළිබඳව අව탁සීරු කරනවා. ඒ අව탁සීරු හැම ගත්තොත් කමඨාන් වාර්තා 100ක් ගත්තොත් 99කම පොඩි කොස්සක් තියලා නතර කරන්න. ඉවර කරනකොට ප්‍රශ්නයක් ඇහුවේ නැත්තම් නිකන් උනවා වගේ. ඒ ගැන කතා කරන රාජනිෂ් කියනවා මං විතර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ චරිත කවුරුත් කියවලා නැහැ. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ පුදුම විදිහට දුප්පතුන් අතරට ගිහිල්ලා කටයුතු කරලා අන්තිමේදී කුරුසේ ඇනිදි ගහනකොට කිව්වා ඕ පියාණෙනි මාව පාවා දුන්නද කියලා ඇහුවා. ඒක නොකියුවනම් කටේ අත දාන්න වටිනවා. මුළු ජීවිතේම වින්දා. Oh father you betrayed me. තාත්තෙන් අහනවා දේවපියාණන් අහනවා ඇයි මාව කුරුසියට තියලා එන ගහන තරම් මාව පාවා දුන්නාද? ඒක නොකියුවනම් සත් දම්බ රත්තරන්. කනකොට කාපන් කිරන්නේ නැතුව කාපන් චරිචුරු ගන්න එපා. චරිචුරු ගන්න නැති එකට කියනවා සමාපටිපදයි. කරන්නේ අක්කමාපටිපදක් දැනගෙන කමාපටිපදක් දැනගෙන දමාපටිපදක් දැනගෙන කාටද කියන්නේ මොකටද මේක ඉදිරි ගන්නේ? අයියන්ඩිය වියනවන්න මරණ සැටි මම පෙන්නන්නෙම කියලා ගියා. ගායකට කතා කරලා මම එක සැරේ කප්පන් හරිද මම පන්සිල්පත් බාකි වරපස්සේ එක සැරේ බෙල්ල කපා ඌටත් ඉන්ස්ට්‍රක්ෂන් එකක් දීලා තමයි බෙල්ල තියන්නේ. අපි අහනවා මේක තේක කොටයක්ද දන්නෙත් නෑ ලුණු මිදෙල කොටයක් දන්නෙත් නෑ ඕකේ කොරෝනා තියෙනවද දන්නෙත් නෑ පීය හොදලාද තියෙන්නේ මට පිටිකත් මැදේ දන්නේ දමුසේ මේ වමතින් ගහන්න එපා දකුණෙන් ගහනවා බයිලා ඕනේ ගාපියකෝ ගහන එක සැරේ ගාපියේ බෙල්ල තියෙනවා. ඒකේ ඉන්නේ හැබැයි ඉති වෙන්න ඕනේ ඒකේ ඉන්නේ ඉතින් ආර්ය මට්ටමට යන්න ඕනේ. එහෙම නැත්නම් අර සැකේ කියන එක අයින් කර ගන්න ඕනේ. ඉතින් අයින් කරන්න මේ ක්‍රමවේදියත් හොයලා බුදුහාමුදුරුවෝ මේ විශ්වාසයක් දෙන්න හදන්නේ මේ ධම්ම සමාදානයි. ඉතින් ඒව ඇත්තටම එහෙම දෙයක් ඔය 56ට ඉස්සර තිබුණේම නැහැ. එහෙම විශ්වාසයක් දෙන්න පුළුවන් කෙනෙක් දෙන්න පුළුවන් තැනක් දෙන්න පුළුවන් ක්‍රමයක් තිබුණේම නැහැ. ඒ කියන්නේ මට මම විශේෂයෙන් සලකා බලන ධර්මපාල චරිතෙත් එක්ක බලනකොට මේ විශාල පුනරුද්ධියක් ඇති කෙරුවා මොකටයි මේක කරන්න කියන එක පාදලා දෙන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඉතින් අර කරපු විප්ලවයේ ලොකු දෙයක්. අපේ අම්මලාට තාත්තලාට තිබුණෙත් නැහැ. ඉතින් ඒ අපේ කාලේ එනකොට ඒකත් මතු කරලා දීලා තියෙනවා. මේ ඔක්කොම කරන්නේ නිකන් කරන්නම් වාලේ නෙවෙයි. අනික් ආගම් වලට ගහන්නවක්වත් මේ අනුන් අතර කැපි වෙනනේ ඔබ ජාම බේරගනි. ඔක්කොමත් ඇස්සේ. අන්නේ ජාම බේරගන්න පැත්තක දාලා පස්සකර දාලා මේ මොන බයිලා කිව්වත් ඒකට ධම්ම සමාදාන කියන්න බෑ. ඒ වගේ වෙන වෙන සමාදාන කියන්න පුළුවන්. ඒකත් හරි ආතල් හැබැයි. ධම්ම සමාදානයෙන් පිට අනික් සමාදානත් ආතල් තමයි. ඒකත් අවශ්‍යයි තමයි. මේ වගේ එකක් ඇත්තේ නැහැ. මේ වගේ එකක් ඇත්තේ නැහැ. මම මැරුණොත් මගේ ඔළුව දාපන් අම්මා තාත්තා ඉන්න දිහාට කියලා නේ කිව්වේ. සාම කුමාරයා. නැත්තම් තෝගේ ඔළුව හත් කඩකට පෑවෙනවායි කියලා. ඉතින් එතකොට අර රජුරවන්ට සිද්ධ වුණා තාත්තලා අම්මලා ඉන්නේ කොහෙද කියලා බලන්න. අම්මයි තාත්තා දෙන්නම පොට්ටයි. මේ ළමයා විතරයි ඉන්නේ උපස්ථානෙට. ඌට විදලා මරලා. ඒතකොට ඔළුව හත් කඩකට නෙවෙයි අට කඩකට පැලෙන්න ඕනේ. කියන්නේ මම මැරුණාට කවන්නේ මම මැරනවා ෂුවර්. මැරනකොට මගේ ඔළුව දාපන් අම්මයි තාත්තයි ඉන්නේ දිහාට කියලා. ඒ වගේ අපේ වැඩපිළිවෙලදී ඒක අමතක කරන්නේ නැත්නම් ඒ ධම්ම සමාදානිය අමතක කරන්නේ නැත්නම් ඒක සතාට තිරසනට පවා පේනවා. ගහට කොල්ට පවා තේරෙනවා. හැබැයි ඉතින් තොග බිස්නස් කරන්න බෑ. කලාතුරකින් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා මේ Tamanට මේක කරගන්න පුළුවන් නම් හොඳයි. නැත්නම් ඒ කරන කෙනෙක් එක්ක ඉන්න එක තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. එක්කමයි කරන්න පුළුවන්නේ. මේ පණ්ඩිතාති ඉන්න කාලේ කියන ගල්දුවේ සංසාර විස වෘක්ෂස්ය ද්වේ මෘතානි පලානිව ධර්මයේ කිලිම අවබෝධ කිරීම හෝ සත්‍යනසා සංගම අවබෝධ කරපු කෙනෙක් ආශ්‍රය කරන්නයි කිය. රස සුභාසිත රසාස්වාද සත්‍යනසා සංගම කිලිම රසාස්වාද කරන්න පුළුවන් හොඳයි ධර්මයේ බී ගන්න බැන්නගෙම කරපු කෙනෙක් ඇසුරු කරන්න. ඒ දෙක විතරමයි ලෝකෙ මිහිරි පළ තියෙන අනික් සේරම සිත් ගන්නාසුළු විදිහට ඇඩ්වර්ටයිස් කරාට අපාගාමී. ඒකේ ධර්ම සමාදානයක් නැහැ. ඉතින් ඒ ධර්ම සමාදානයේ මම ඊයේත් කියනකොට කිව්වා 70 ගණන් වල 80 ගණන් වල විතර යනකොට මං හිතුවේ කවුරක්වත් ඉන්නවයි කියලා. මට උගන්නපු කීප දෙනෙක් හිටියා මම දැක්කා. ඒගොල්ලෝ ඒ දිහාවට ඔළුව දාගෙන ඉන්නවා. නමුත් දැන් මේ 90 දශකයේ 2000 වෙනකොට මට තේරෙනවා මන් දන්නේ නැතුණට විශාල පිරිසක් ඉන්නවා මන් දන්නවට වැඩිය මේක කරන.
මන් දන්නේ නැති වෙන්න පුළුවන්. මට ඇසුරු කරන්න විශාල පිරිසක් ඉන්නවා කියන එක දැන් තේරෙන්න පටන් ගන්න තියෙනවා. ඒක යුගයක්. පේන්ටරන් තියෙන ආර්ථික කඩා වැටෙනවා, කොරෝනා කඩා වැටෙනවා නම්මනම් කියලා. මේ යුගයක් ඇවිල්ලා තියෙන. ඒකේ එnde හේතුව විශාල අවුලක් තියෙනවා දැන්. ඒ අවුල තමයි අක්කමාපටිපදාට පස්සේ තමයි කමාපටිපදා, ඊට පස්සේ තමයි දමාපටිපදා, පස්සේ තමයි මේ සමාදාන එන්න තියෙන්නේ. නිසා මේ අවුලේ තියෙනවා ප්‍රධාන රහසක්. එහෙම නැත්නම් ප්‍රධාන පණිවිඩයක්. ඒ පණිවිඩය ගන්න ඔය එකටවත් හිත අවුල් කරගන්න එපා. ඕක පාජිජි බොරදී මාළු බාණ්ඩත් එපා. අපි මේ කාටවත් නොපෙන්න සුභාශිංසනයක් මේකේ තියෙනවා. අන්න ඒක ආවේ මේ ධර්ම සමාදානෙන් කියලා දැනටත් සැප දෙන මත්තරත් සැප දෙන දේ තමයි ඉතින් අපි කවුරුත් කැමති. එහෙම නැත්නම් දැනට දුක් දුන්නත් කමන්නේ මත්තර සැප දෙන ක්‍රමය හොයාගන්න. ඒක තමයිම හොයාගන්න ඕනේ. කවදාවත් කොපි කරන්න එපා. ඒ කරලා ඒ වෙනුවෙන් පරිත්‍යාගශීලී. එහෙම නැත්නම් ඒක වෙනුවෙන් දානපතිව ආමිෂ දාන දෙනවා වගේ ඒ තමන්ගේ ජීවිතය හදා ගන්න කියලා මගේ කයිවාරුව මම මෙතනින් අතර කරනවා. ඒ වගේම ඉල්ලා හිටිනවා වෙන කාට හරි තියෙනවා නම් එහෙම තමන්ගේ කමඨාන් සුද්ධ කරන ශීර්ෂයෙන් හෝ එහෙම නැත්නම් විවේචන මාත්‍රිකා ප්‍රකාශන තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්න කියලා මම ඉල්ලා හිටිනවා. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මේ පැත්තෙන් ස්වාමීන් වහන්සේ ලිඛිත වාර්තා 4ක් ලැබී තියෙනවා අවශ්‍ය විට ඉදිරිපත් කරන්න. හොඳයි මේ පැත්තේ අපිට අතක් ඉස්සෙනකම් මම ওই පැත්තට ඉඩ දෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. පළවෙනි ඉදිරිපත් කරන්න කමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ. පළවෙනි වාර්තාව අත් අකුරෙන් ලියලා තියෙන ස්වාමීන් වහන්සේ මම උත්සාහයක් දරන්නම් කියවන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවුරුදු 4ක පමණ සිට හිඳගෙන ඇවිදිමින් සහ එදිනෙදා කටයුතු වලදී සතිය පුහුණු කරමි. 2020 ජනවාරි මාසය වනතෙක්ම නිතිපතා පරයන්කේ සහ සක්මනේ සතිය පුහුණු කළමුත් කොවිඩ් වසංගතයෙන් පසුව ස්වාමියාගේ ආදායම් මාර්ගය නැති වූ නිසා මට දවස් 5ෙම රැකියාවට යාමට සිදුවිය. ඒ සමගම දිනපතා පුහුණු කළ පරයන්කය සක්මන කිරීමට නොහැකි තත්ත්වයක් මතුවේ. ඒ පිළිබඳව මුලින් මගේ සිතෙහි ඇති වූයේ බලවත් පසුතැවීමකි. එහෙත් සති කිහිපයක් යන විට එදිනෙදා කටයුතු වලදී සතිය පවතින සහ නොපවතින කාල පරාසය පිළිබඳ පොත් තැබීමක් નિરાයාසයෙන් සිදුවන්නට විය. එසේම චිත්තක්ෂණ වශයෙන්ද පදාස වශයෙන්ද එදිනෙදා කටයුතු වලදී ඉරියව්වල සතිය පිහිටන බව අධ්‍යයනය කළෙමි. උදාහරණයක් වශයෙන් වාහනය පැදවීමේදී හිඳගෙන සිටින ඉරියව්ව මත බොහෝ විට සතිය පවතින අතර බාහිර වශයෙන් ඇති ශබ්ද රූප වැනි දේද ඒහා සමාන්තර වශයෙන් දැන ගැනීමට හැකිවිය. එමෙන්ම නිවසේදී හෝ රැකියාවේදී ඇවිදින විට ඇවිදින්නා දෙස මම පසකින් යමින් බලා හිඳින බව අත්විඳෙමි. එමෙන්ම දෑසින් කඳුළු ගලා හැලෙමින් වැළපෙන අවස්ථාවලදී ද්වේෂයෙන් සිත ගිනියම් වූ අවස්ථාවලදී සංගීත සංදර්ශන වැනි විනෝදජනක අවස්ථාවලදී ඉරියව්වෙහි සතිය පැවැත්වීමට හැකි බව ක්‍රමයෙන් අත්හදා බැලුවෙමි. මේ අවස්ථාව වන විට අසතිය සතියට ප්‍රත්‍යක්ෂ වන බවත් කොතරම් අසතිමත්ව සිටියත් එය දැනගත් වහාම සතිය කයට හෝ ඉරියව්වට පැමිණෙන බවත් වටහා ගත්ෙමි. ඒ වටහා ගැනීම තහවුරු වන විට මේලොව පවතින කිසිම බලවේගයකට මා සතිවත් වීම වැළැක්විය නොහැකි යනුවෙනි. වාර්තාවේ අවසානයේ සම්දා. ඕමේ උන්ට මං කියන්නේ පිරිමි නැගතින් ඉපදිච්ච ගෑනු කියලා. උන්ට ඔය වගේ ගිනි ගෙඩියක් එන්න ඕනේ. ආවේ නැත්තම් ඔය කාලා බීලා ලිප්ස්ටික් ගාගෙන කියුටෙක්ස් ගාගෙන අර කැල්ල මේ කැල්ල එළිය දාගෙන ඉන්නවා. මිනිහට රසාවක් නැතුව දරුවොත් බයින්න පටන් ගන්නතර සිබ්බ හැපි වැඩට හොඳ වෙලාවට බෑ කලින් සතිය පිටවල තියෙන්න ඕනේ නැත්තම් ඉත ගෙදර මල අවුලයි. ඒක නිසා මම හිතන්නේ මම 2018 විතර වගේ මට මතක නෑ 18ට කලින් නිසානේ මේ නිව්සීලන්ත ගියාට පස්සේ
මේ සෙල්ලමක් තියෙනවා දලලාමට ඉන්න දෙන්න ඕස්ට්‍රේලියාවට. නිව්සීලන්ත වලට එන්න දෙන්න පුළුවන්. ඉතින් නිව්සීලන්ත අගමැති හම්බෙන්න දෙන්න බෑ. නිව්සීලන්තට එනවා. ඉතින් ආ කරන්නේ නිව්සීලන්ත අගමැති ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඕස්ට්‍රේලියාවෙන් නිව්සීලන්ත යනකම් පැය 4 ප්ලේන් එකේදී සාකච්ඡා කර යනවා. ඒ තරම් සෙල්ලම්. ඉතින් ගෙන්නන්නේ මං අඳුරන එකෙක්. ඉතින් උගව ස්වාමීන් වහන්සේ කැමතිද හම්බෙන්න යන්නේ. හම්බෙන්න නෙවෙයි ඉතින් බලන්න යන්නේ. මොකද මම කවදාකවත් දැකලා නැහැ යන් කියලා. ඉතින් අරගෙන ගිහලා පෙන්න මේක කරුවා. ඉතින් හොඳ ගෑණියක් කියලා නට්ටලා එහෙම. ඒ කියන්නේ ඒ ටිබෙටන් ක්‍රමයට නටලා තනි ඔකෙස්ට්‍රා එකේ භක්ති ගීතයක් කියලා එහෙම දලලම ඇවිල්ලා ප්‍රශ්න දුන්නා. ප්‍රශ්න 100ක් විතර තිබුණා. 4යි තෝරාගත්තේ. ඒකෙදි කතා කරලා ඉතින් හිටියේ ඇත්තට 15000ක් විතර සෙනඟ. ඔක්කොම මේ වහපු මේකක් ඇතුළේ තිබුණේ. මේ ඔඩිටෝරියම් එකක් වගේ. ඊට පස්සේ කතා කරලා කියනවා මොකද්ද මතකද? කේස් එක මතක නැහැ. ඊට පස්සේ කිව්වා මේ පසුගිය දවස්වල කරපු සමාජ ගවේෂණවල තේරෙන දෙයක් තමයි අද උපදින හැම දරුවෙක්ම දෙමාපියන්ට වෛර කරනවා කියන එක. ඒක නෝම් එකක්. ඒක සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ඉඩිපස් කොම්ප්ලෙක්ස් කියලා තිබ්බා. ගෑනු දරුවා තාත්තට කැමති, පිරිමි දරුවා අම්මට කැමති. එහෙම පටලවිල්ලකුත් ඔය ලිංග වල තියෙනවා. ඊට පස්සේ දරුවෝ සාමාන්‍ය දෙමාපියන්ට වෛර කරනවා. දෙමාපියන්ට මේට වැඩි යමක් කළ හැකියි කියලා හිතනවායි කිය. ඉතින් මේ වෛරය යොමු වෙලා තිබුණේ තාත්තටලු. දලලම කියන අපි පුංචි කාලේ තිබුණේ පවුලේ තාත්තට තමයි වෛරය යොමු වෙන්නේ. දැන් සමීක්ෂණ වලින් නවතම සමීක්ෂණ වලින් පේනවා වෛරය අම්මට ගිහිල්ලා තියෙනවා. තාත්තා දැන් පවුල් ජීවිතෙන් අයින් වෙලා. දරුවන්ගේ බලපෑමක් නැහැ. දැන් දරුවන්ට චිත්ත අඳින්න කිව්වම තාත්තගේ රූපේ අඳින්නේ නැහැ. අන්කොන්ෂස් ඇඳින්නේ නැහැ. ඒක එක්ක ඈතින් ඇඳින්නේ. අම්මා ළඟින් තියාගෙන අඳින්නේ. ඒක ඇත්ත. ඒක නිසා දරුවන්ගේ ද්වේෂය අම්මට යොමු වෙච්ච නිසා දැන් අම්මට තාත්තට මනුස්සර රසාවකුත් නැහැ. ගෑනු හැදිලා තියෙන රසාව කරන්න නෙමෙයි. ගෑනු හැදිලා තියෙන්නේ ඒ හම්බ කරපු දේ උයල්පි හදලා දෙන්නනේ. දැන් ඒකත් කරන්න වෙනවා. ඩ්‍රයිවිං කරන්න වෙනවා. ලයිට් බිල ගෙවන්න වෙනවා. වතුර බිල ගෙවන්න වෙනවා. ඔක්කොමත් කරලා ගෙදර ආවට පස්සේ දරුවොත් වෛර කරනවා. ඉතින් ඒක නිසා ලෝක යුද්ධයක් එන එකක් නෑ. මොකද නෙගෝෂියේෂන් නිසා ලෝක යුද්ධ එන්න ඉස්සලා මේසෙදී සාකච්ඡා කරાવી. හැබැයි මේ ලෝක යුද්ධ නතර වෙන්නේ ගෙදර යුද්ධ නතර කරන්න පුළුවන් අම්මට පුළුවන් නම් ගෙදර එන ප්‍රශ්න ටික විසඳගන්න පවුලෙන් එහාට ප්‍රශ්නයක් නෑ. ලෝක යුද්ධ නෑ. හැබැයි කිව්වේ නෑ කොහොමද අම්මා ප්‍රශ්න විසඳන්නේ කියලා. අපි කියනවා අම්මා සතුටුමත් වෙන්න ඕනේ කියලා. අපි කියනවා අම්මා කෙනෙක් වශයෙන් මුත් සතුටුමත් වෙන්න ඕනේ. තාත්තගේ වැඩේ කරන්න ඉස්සලා සතුටුමත් වෙන්න ඕනේ. මේ ඉන්න හරියක් ඉන්නේ ද්වේෂයෙන් බව තේරුම් ගන්න ඕනේ. ඒක තේරෙන්නේ මොකද්ද? මම වර්තමාන මොහොතට ද්වේෂ කරන එක. ඕනම කෙනෙක් බලන්න අම්මා වේවා තාත්තා වේවා තමන් වර්තමාන මොහොතේ හිත පිහිටුණා විතර එපා කරපු දෙයක් හිතට නැහැ. සද්දයක් අහන්න හරි ආසයි, රූපයක් බලන්න හරි ආසයි. අනම් මනම් පිස්සු කෙලින්නකොට පැය ගාන යන්නේ තුම විනාඩියට. සතියෙන් ඉන්නකොට විනාඩිය යන්නේ පැයට. ඌක තේරුම් ගත්තා නම් වර්තමාන මොහොතට ඉතින් ඒකේ මේ කාන්තාවක් මේක තේරුම් ගැනීමේ දක්ෂකම මම මේ පෙන්වන්න හදන්නේ. ඒක අපි දකින්නවා නිසන්වනේ ඔක්කොම වැඩමුළු සංවිධානය කරන්නේ කාන්තාපක්ෂේ. ඒවයි මොනක්වත් කතා කරන්න දෙයක් නැහැ. ඒක ගත්තාම එක මිනිස්සෙක් සම්බන්ධ වෙන්නේ එක මිනිසෙකුට අඩු ගන්න ටෙලිෆෝන් කෝල්ස් 3ක් දෙන්න ඕන. යා උනන්දු කරවන්න ඕනේ. ඊට පස්සේ නම ගම වයස ගෙන්න ගන්න ඕනේ. ඊට පස්සේ තමයි බෑ කියනවා. ඊට පස්සේ අල්ට වෙඩි ටෙලිෆෝන් කරනවා. ඉතින් කරලා තමයි මෙතන ගෙන්න ගන්න. එතන ඒ කියන්නේ ස්ථානයේ ජීවු කැලීටත් පින් සිද්ධ වෙනවා. ගේ හදපු මනුස්සයරට පින් සිද්ධ වෙනවා. ධම්මයක පටන් ගත්ත ධම්මජීව හැමෝටම පින් සිද්ධ වෙනවා. නැවත රාදින ඇදිල්ල. අද අපි ඩිස්ටන්ස් এডুকেෂන් යනවා. දුරස්ත භාවනා වැඩමුළු යනවා. ඒක ඉච්ඡර පිරිමින්ට විශේෂෝචර නැහැ. මොකද අරගොල්ලෝ ඉන්නේ හරි පීඩාවක, හරි දුකක. ඒගොල්ලෝ දන්නා මේ උත්තරයක් තියෙනවායි කියලා. ඒකට යනකොට ඇදගෙන ඇදිල්ල සාමාන්‍ය පිරිමින්ට කරන්න බැරි තරම්. මොකද පිරිමි ගත්ත වැනුවා එහාට ගැහුවා මෙහාට බැලුවා වැදෙන් දමල ගහනවනේ. එහෙම කරන කාන්තාවොත් ඉන්නවා. නමුත් අර දිරියමවක් ඒ වගේ ඉදිරිපත් වෙලා කරනකොට මේ මයි ළඟත් කිසිම මං අනුකම්පාවක් පෙන්වන්නේ නැහැ. උන්ගේ කන්ද උඩින් තමයි මම යන්නේ. හැබැයි අදිනව ඇදිල්ලක්. එතකොට මට තේරෙනවා එක ගෑණියක්. මම ගියා කොහෙද මේ අලකොලංගේ. එක අම්මා කෙනෙක් භාවනා කරලා තියෙනවා මේ දොඩම් පහල හාමුදුරුවොත් එක්ක. ඉස්සරම පහල මහසිකරම කරන්න ඉස්සෙල්ලා ඒ ස්වාමීන් වහන්සේ ගාව. කරලා තියෙන කෙල්ල කාලේ.
අද තුන්වෙනි પરම්පරාවටත් භාවනාව උගන්වමින් ගමේ පන්සලෙත් සතිය පවත්වමින් අම්මා ඉන්නෝ මේ කජුලෙල්ලක් වගේ දැන්. උද්දටම දුර්වලයි. පස්සේ ගිහිල්ලා මම දාන ගත්තට පස්සේ ඇවිල්ලා වැඳලා ඒ මූණ දිහා බලලා කිව්වා මම වඳින්නේ බුදුහාමුදුරන්ටම තමයි කිව්වා. මම උඹ දන්නේ කොහොමද මම බුදු වෙලා කියන්නේ ඔබ වහන්සේ නෙමෙයි හාමුදුර හැම කෙනාම එච්චරයි කිව්වා. හාමුදුර කෙනෙක් කරන සේවය මනින්න බෑ ස්වාමීන් වහන්සේ. ඒක මට තේරෙනවා මට මේ කවිදා ජහම්දුරු. ඒ ස්වාමීන් වහන්සේ දීපු පාඩම නිසා අද මම මගේ પરම්පරාව දෙවෙනි પરම්පරාව තුන්වෙනි પરම්පරාව සේරට මම කමටහන් දීගෙන සූදා ඉන්නවා එක අත්තම්ම කෙනෙක්. මුළු පවුලම හදාගෙන යනවා. ඉතින් මට හිතුණා ඒ කරන ඒ දෙන මේ පාඩම ආදර්ශයේ ඒක කාටවත් හිතා ගන්න බෑ. ඉතින් ඒ කාන්තාවන්ගේ තියෙනවා අන්න ඒ වගේ ඒ කියන්නේ අර කාමයට ඇදලා ගන්න ගතියක් වගේ මේකත් නිර්මාණය වෙලා තියෙන එකට තමයි. හැබැයි ඒකේ ආදීනව දැනගෙන කියන්න පටන් ගත්තොත් ඔය ගෝයන්කා සිස්ටම් එක වගේම මේ ඉන්දියාවේ පහළ වුණා ඒ අම්මා මාතා කියලා මේ ජෝසප් ගෝල්ස්ටයින්ලට එහෙම මොකක්වත් නැහැ නිකන් ගිය ගමන් හග් කරලා බදා ගන්නවා එච්චරයි කරන්නේ. මොනවාක්වත් උගන්නන්නේ නැහැ. එච්චරයි ඔළුවට අත තිබ්බාම ඉවරයි. ඒ සමත උපක්‍රමයක් වෙන්න ඇති. නමුත් ඒ ගතිය ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තේ කාන්තාවගේ තියෙන කාර්යභාරය ගත්තාම හරීම යන්නේ හරීම ෆික්ෂනෙට් යන්නේ කියන්නේ හඟුම්බරව යන්නේ. ඒක මේ ආශ්චර්ය ධර්ම. යුද්ධ ඇති කරන්නේ තෝම තමයි. දික්කසා දෙක කරන්නේ තෝම තමයි. හැබැයි හරි පැත්තට වැටුනොත් ආයේ මොකොත් නැහැ ගමක් නිකන් ගම් වතුරකට අහුණා වගේ යන්න පුළුවන්. ඒ නිසා එහෙම එකෙක් දෙන්නෙක් මදි දැන්. ඒ නිසා භාවනා මධ්‍යස්ථානට ගිහිල්ලා බලන්න ඕනෙම තැනක 60 70ට වැඩි ඉන්නේ කාන්තාවෝ. ඊමණසෙකට වෙලාව ගන්නවා කියන එක එච්චර ලේසි නෑ. ගෙදර මිනිස්සුන්ගෙන් වෙලාව හම්බෙන්නේ නැහැ. දරුවන් දෙන්නෙත් නැහැ. ඒ චීදිත් මේක කරනවා. ඉතින් ආපහු අපිත් පොඩ්ඩක් ඇති වැලමිටෙන් අනිනෝ. ඒක වෙනම කතාවක්. ඉතින් ඒක liverලා බලන්න ඕනේ ඔය කියපු වාක්‍ය දෙකක් තිබුණානේ. ඔය වගේ කරන්න ඕනේ නම් බාධා කරන්න කවුරක්වත් නැහැ. සතිය තියෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන් අඬද්දි. සතිය තියෙනවද කියලා පරීක්ෂා කරන්න පුළුවන් රජ වෙද්දි. මට සතිය තියෙනවා. ඉතින් අඬන එක මොකද්ද? රජ වෙන එක මොකද්ද? ඔක්කොම තියෙද්දි සතිය තියෙනවා. ඉතින් ওই ටික තේරුම් ගත්තට පස්සේ කොයිද ගෑනුකමක් කොතන? ඒක ඉතින් පුදුම පෞරුෂත්වයක් තියෙන. ඉතින් ඒ වගේ තියෙන දක්ෂකම, ඒ කියන්නේ මේ වගේ දේවල් වල තියෙන දක්ෂකම තමයි මේවා ප්‍රකාශ කරන්න වේදිකාවක් තියෙනවා දැන්. ඉස්සර ඌව කරන කට්ටියට කිසිම ඒව දෙයක් ප්‍රකාශ කරන්න වේදිකාවක් තිබුණේ නැහැ. මේ මිනිස්සු දුක් කාගෙන වැත්තකට නිකන් ඉන්නවා. දැන් තියෙනවා. අපි කරන්නේ මේ අර මැගසින් එකක් ගන්නවා. ගහලා කට්ටියට කියනවා ඕගොල්ලන්ගේ එහෙම කියන්න තියෙන දේක් දාලා ඉවන්න අපි ඔක්කොම පළ කරයිද නැද්ද දන්නේ. අපි හරි ගසලා දානවා මෙන්න දීරිය මවක් කිය කට උත්තරයක්. මෙන්න බලන්න මැරෙන්න ගිය මිනිස්සුගේ කට උත්තරය. මෙන්න බලන්න කොරෝනා වෙච්ච එකේ කට උත්තරය. මෙන්න බලන්න පිළිකා හැදිච්ච එකේ කට උත්තරය. මෙන්න බලන්න කුඩු ගහපේ කට උත්තරය. ඉස්සර අපි උන් කොන් කරපු යුන්නේ. ඒව නිකන් කාලකන්ණි ලෙඩ කියලානේ කියන්නේ නෑ. ඉතින් ඒ විවුර්ත කිරීමේ වේදිකාව තමයි ශාසනය කියන්නේ. ඒක තමයි බුදුහාමුදුරුවෝ ඇති කරේ. විවුර්ත නොකර මේ මොනවද කියන්නේ සින්දු මතක් වෙන්නේ නැහැ අප්පා. මේ අකාලේ මැරලා යන මල් තියෙන්නේ. ඒ වගේ මේ ඉන්නේ වචන ඉන්නේ මේ මූඩ් එක හරිනේ අද. ඈ? ඒක නෙමෙයි මේකේ තියලා තියෙනවා මේ මල පිපෙන්නත් ඉස්සලා ඉඩෝලේට මැරලා යන මල් කැකුළු. මේ අර මතක නෑ අප්පා ඒව ප්‍රේම කරපු නැතිගේ දෝෂේ. එන විට මහදේ එය පරව ගියා මාහෙලා මේ දුක් අන්ධකාරේ. ඊතර ඒක මොකද අනිත් කැලේ මොකද ඒක තියෙන්නේ නෑ මාරුතේ මල් පිපෙන මාරුතේ මල් පිපිලා සුවඳ නොදී මැරලා යනවා කියලා ඒකෙම තමයි තියෙනවා දැන්. පාලි කුටියට මතක නැනේ. ඔබ සින්දු කියලාට කැමතිත් නැනේ. ඈ? ඔය ඒක තමයි ඒක තියෙනවා එක පදයක් මේ මාරුතේට අහුවෙලා මල පිපෙන්න ඉස්සෙල්ලා වෙලිලා වැටෙනවා. මල පිපෙන්න හම්බෙන්නෙත් නැහැ. ඒ වැටිච්චව ප්‍රසිද්ධ වෙන්නෙත් නැහැ. සරුවචනසුවේ සේරටම අඬ නගන්න ඉඩ දුන්නානේ. අර පෙම් කැකුල නෙමෙයි. නමුත් කෙසේ නමුත් ඒ අදහස කියන්නේ අද එහෙම පීඩාවටපත් වෙච්ච අයට අනිත් අයට වැඩි වේදිකාවක් තියෙනවා.
ඒකයි සුනාමි වලින් උනේ. ඒකයි ඔය කොරෝනා වලින් වෙන්නේ. ඕකට මේ කල්ැතු අමුඩ ගහලා හරියන්නේ නැහැ. ඇන්දි ගෑවිලා මේ යන්න ඕන. මොනක්වත් වෙන්නේ නැහැ. එහෙම නැහැ කියලා මම මේ නිකන් මත කොට නගන්න හදනව නෙවෙයි. මේ ධර්මයේ තියෙන ගතිය ඒව එනකොට චතුබ්බි වාතේ අසම්පකම්පියෝ තතුපමන් සප්පුරුෂං වදාමි යෝ අරිය සත්‍යානි අවිච්ඡ පස්සති. ඉන්ද්‍ර කීලක් හිටවපුවාම හතර හුලඟට හෙල්ලෙන්නේ නැහැ වාගේ. එහෙම තියෙනවා. ඉතින් ඒකෙදි පොඩි දරුවා කියලා, ගෑණියක් කියලා, කතෝලික කියලා, භික්ෂුවක් කියලා කිසිම විශේෂත්වයක් නැහැ. අපි මවාගෙන ඉන්නවා තමයි ඉතින්. අපි මේ වස් තියනවා මට මෙච්චරක් මම භික්ෂුවක් මම ඉතින් විචිත්‍ර ධර්ම කතික උභේ විහාරාධිපති අනම්මනම් තියෙනනේ. වසීරව නෙගටිව්. වැඩරලා ඉන්නවා. අපිට කරන්න තියෙන්නේ අන්නේ කට්ටියට අපි අපිට ගහන්න ඕනෙත් නැහැ ප්‍රකාශ කරන්න. ඒ නිසා කමල් කියපන් ලියන්න කියලා අපි දාමු ඊ-මැගසින් එකට. කමල් එහෙමයි ස්වාමීන් වහන්සේ. උඹට පුළුවන් ද ලියලා හරි ගසලා එවන්න ඕක. පුළුවන් ස්වාමීන් වහන්සේ. අයිතිකාර ගෑණිගෙන් අහපන් අවසරය දෙනවද කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. හොඳයි මෙහෙන් තියෙන ප්‍රශ්නයක් මේ පනාපිටිය අර මුල්ලට වෙලා ඉඳගෙන අත උස්සනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අවසරයි ස්වාමීන් වහන්සේ. බ්‍රහස්පතින්ද ධර්මදේශනාවේදී මේ ඔබ වහන්සේගෙන් කියවන ඕලාරික අත්පටිලාභේ මනෝමය අත්පටිලාභේ අරූපී අත්පටිලාභේ ගැන දේශනාවේදී සඳහන් වුණා. ඒක අපිට ඒක පොට්ටපාද සූත්‍රයෙන් ඔබ වහන්සේ ඒක අපිට විග්‍රහ කළ දෙන එක. ඒකත් එක්ක තවත් ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. නෑ ඒකත් එක්ක අහන ප්‍රශ්න ගන්න මේ ප්‍රශ්නේ ඒක නැතත් කමන්නේ මේක කිව්වනම් හරි. නෑ එහෙම සෝවාන් පුද්ගලයාගේ රාගයේ දේශේ සම්පූර්ණ අපිව ලීති ගත කරලා ඔක්කොම ව්‍යවස්ථා හදලා තියෙන්නේ පොට්ටපාද විතරයි. ඊට පස්සේ වෙන දාද පොට්ට වෙන්න ගහනවා. මේ සෝවාන් පුද්ගලයාගේ රාගයේ ද්වේෂයේ සම්පූර්ණයෙන් පහ වෙලා දෙයිනේ කියලා. ඒව ගණන් ගන්න. ඒව ප්‍රශ්න අපි කියන්නේ මේකේ වුණාට පස්සේ ගණන් ගන්න. ඒ නිසා මේක තමයි ඒ කියන්නේ ඕ නැත්තම් මේක මේ එහාට අදිනවා මෙහාට අදිනවා මාළුවන්ට පුරුදු දැම්මා වගේ එහෙට ගහනවා මෙහෙට ගහනවා. මේකේ උත්තර දෙමු හරි. එහෙම නෑ. ඒකට මේ ඒ පොට්ටපාය සූත්‍රය කියලා කියන්නේ අපි ඇත්තටම මේ සාවත්ති ගිහිල්ලා කිරියෝ ওই සූත්‍රය තමයි. දවස් 10ක් කොහොමද අපි හිටියා එතන. ඒ ඉන්නකොට මේ තමයි මේක මතුනේ. ඊට පස්සේ මට 10 සැරයක් 15 සැරයක් විතර ඒක කරන්න සිද්ධ වුණා. ඒ කරන්න සිද්ධ වෙනකොට මේ බුදුරජාණන් වහන්සේ පුදුම ලස්සනට මේ නේව සංඥා නා සංඥා දක්වා ඔක්කොම විස්තර කරලා දෙනවා. බුදුරජාණන්සේ පොට්ටපාද ඉන්න තැනට ගිහිල්ලා යාලු කරගෙන වෙන අන්‍යගමික මේ පරිබ්‍රාජකේ ඔක්කොම විස්තර කරුවට පස්සේ මේ ඒක ආත්මයේද කියලා අහනවා. ඉතින්දි කියලා නේව සංඥා නා සංඥා ඊට පස්සේ පොට්ටපාද බුදුරජාණන් අහනවා මේ මොකද්ද උඹ එතන ආත්මය කියලා අදහස් කරන්නේ කියලා. ඒතකොට කියනවා මම මේ අදහස් කරන්නේ ඕලාරික අත්පටිලාභය. ඉතින් ඕලාරික අත්පටිලාභය කියලා කියන්නේ මේ පේන කය. එහෙම නැත්නම් බුදුජානසික වචන වලින් ඒක සඳහන් කරලා තියෙන්නේ මේ කබලින්කාර ආහාර බක්කෝ රූපී චාතුම් මහ භූතිකෝ. මේක රූපී ආත්මයක් හතර මහ භූතයන්ගේ හැදලා තියෙන පඨවි ආපෝ තේජෝ වායෝ කබලි කරලා කන කෑම කන ආහාර කන අත්පටිලාභේ. බුදුන්සේ කියනවා එහෙමනම් ඒකනම් ආත්මය මේක නැහැ. මේක ආත්මයට අයිති වෙන්නේ නැහැ. ඊට පස්සේ ටික වෙලා ගිහලා කියනවා මට ස්වාමීන් වැරදුනා. මේ ඕලාරික අත්පටිලාභේ නෙමෙයි මනෝමය අත්පටිලාභේ ඒ වෙලාවේද මේ ඒව තත්ත්වෙ බුද්ධ විඳින්නේ එයාද කියලා. හරි එතකොට උඹ මනෝමය අත්පටිලාභේ කියලා මොකක්ද අදහස් කරන්නේ කියලා නෝ. මේ තත්ත්වයේදී මනෝමය අත්පටිලාභේ කියලා සඳහන් කරන්නේ මනෝමය සබ්බංග පච්චංග අංගේ සමන්නාගතං. අංගපසක ඔක්කොම තියෙනවා ඇහැට පේනවා මේ ඔළුව මේ අත් දෙක අරෙහිම කියලා බැස් දෙක වහගෙන ඉන්නේ. අංගපසක පිළිබඳ සීයාව තියෙනවා. මනෝමය ආත්මික කය තියෙනවා. ඒ වගේම මනෝමයයි. ඇතික වහගෙන ඉන්නකොට එක පහට අත විතර ලොකු වෙලා පේනවා. කකුල විතර ලොකු වෙලා පේනවා. ඔළුව තියෙනවා. මට ඔළුව නැහැ. මනෝමය මට්ටමට වැටෙනවා. මං කියන්නේ ඒක තමයි ආත්මය කියලා. ඒ ඔය බුද්ධ විඳින්නේ එක්කනා එයාද කියලා. ඊට පස්සේ කියනවා මනෝමය අත්පත්ලාභය කියන්නේ ඕකනම් ඕක එතන නැහැ. ඊට පස්සේ ආයශරයක් පරමංශය කියනවා මට වැරදුනා සාංශක ඕලාරික අත්පත්ලාභයක් නෙවෙයි. මනෝමය අත්පත්ලාභය නෙවෙයි අරූපී අත්පත්ලාභය කියලා. ඒකට අනු උඹ අරූපී අත්පත්ලාභය කියන එක අර්ථකථනය කරපන්. නිරෝධය. එතකොට කියනවා සංඥාමේ විතරයි. තියෙනවයි කියලා බැලුවොත් තියෙනව නැත්තම් නැහැ. එතකොට නේව සංඥා නාසඤ්ඤායතනේ බුද්ධ විඳින්නේ එයාද? උදාහරණ කියනවා එහෙමනම් ඒකත් නෙවෙයි.
ඒකට කියනවා පොට්ටපාද බය වෙන්න එපා. උඹට කවදාවත් තේරෙන්නේ නැහැ. ආය මුකුත් නැහැ. එනේට ගහනවා මිටියෙන්ම ගහනවා. උඹ මේ වැරද්දක් කරනවා විතර නෙවෙයි වැරදියට කට්ටිය සමාදම් කරවගෙන ඉන්න උඹට තේරෙන්නේ නැහැ. කියලා බුදුරජාණන්සේ පින්න පාතේ වඩනවා. ඊට පස්සේ කට්ටිය එකතුලා ටොකු වරිනවා පොට්ටපාදට හොඳයිනේ. කොහෙදෝ ඉඳලා යන ශාස්ත්‍ර වංශේ ගිනලා තමන්ගේ තැනේදීම හොඳටම කෑවා. දුන්නනේ. ඇති වෙන්න දුන්නනේ. එතකොට අපි කරපු කරගෙන යන ඔක්කොම මම කියන්නේ මේ ටික හිතලා කියන්නේ හරිද? කිව්වට පස්සේ එතන ඉන්නවා චිත්තහත් සාරිපුත්තද කවුද කියලා එකනේ. මිනිහා දවස් දෙකක් තුනක් ගියාට පස්සේ පොට්ටපාද ගාවට ගිහිල්ලා කියනවා එදා සාකච්ඡාව යන්තම් ඉවර වුණේ. ඉවර කරගන්න බැරි වුණානේ. අපි පරාදයිනේ අපි පැත්තේනේ. හැබැයි සාක්‍යයන් සාරිපුත්තන් සාක්‍යසිංහ ස්වාමීන් වහන්සේගෙන් ගන්න යමක් තියෙනවා වගේ මට පේනවා. යන්න අපි දෙන්න කියලා අහනවා. ඊට පස්සේ පොට්ටපාද ආය යනවා. ඊළඟ එදා නතර කරපු තැනින් පටන් අර ගන්නවා. පටන් අර ගන්නකොට අර ඥාන චිත්තාත් සාරිපුත්ත මේ සඳහන් කරලා කියනවා එදා ස්වාමීන් වහන්සේ ඕලාරික අත්පත්ලාභයත් ප්‍රතික්ෂේප කරා. මනෝමය අත්පත්ලාභයත් ප්‍රතික්ෂේප කරා. සංඥාමය අත්ලාභය ප්‍රතික්ෂේප කරා. මට මේක කියන්න දෙන්න ස්වාමීන් වහන්සේ. ඔබ ඕනම කෙනෙක් ඕලාරික අත්පත්ලාභේ ඉන්නකොට එයාට මනෝමය අත්පත්ලාභයට යන්න බෑ. ඒක අකැපයි. ඒක වෙන ලෝකයක්. සංඥාමයකට යන්න බෑ. මොකද ඒ තරම් අර ඕලාරික අත්පත්ලාභයට බැඳෙනවා. ඒකේ ඉන්නකොට මේ මනෝමය එකක් සංඥාමය එකක් තියෙනවා කියලා දැනගන්නත් බෑ. ඒක එක්ස්ක්ලූසිව්ලි ඩිෆරන්ට්. අපි හිතන්නේ ස්වාමීන් භාවනා කරලා රූපී ලෝකෙට ගිහිල්ලා අරමුණේම හිත පවත්වනවා නම් එයාට කවදාකවත් ආයේ ඕලාරික අත්පත්ලාභයට යන්න බෑ. එයාට ඉන්න පුළුවන් මනෝමය අත්පත්ලාභේ පමණයි. එයාට අරූපී අත්පත්ලාභේ අකැපයි. හිතා ගන්න බෑ. හිතපු ගමන් මේ ධ්‍යානෙ කැඩෙනවා. ඒ මොකද ඒක එයා හරියට අගය කරනවා දැන් මේ ලැබිච්ච රූප ධ්‍යානෙ. අපි හිතමු ඔබ වහන්සේ කියන විදිහට රූපෙත් අතල අරූපය ඇල්ලුවයි කියලා. එතකොට එයා ඉන්නේ මනෝමය අත්පත්ලාභේ. එයාට හිතන්න ගියොත් මගේ ඕලාරික අත්පත්ලාභේ මොකද්ද කියලා මනෝමය අත්පත්ලාභේ යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා කල්පනා කිරීම නිසාම භාවනා කැඩෙනවා. මනෝමය අත්පත්ලාභයට යන්න බෑ. යට පුළුවන් මේ සංඥාමේ පමණමයි. ඔබ වහන්සේට කියන්නේ අතීතේ ජීවත් වෙන මනුස්සයට වර්තමානට එන්න බෑ. අනාගතයට යන්න බෑ. වර්තමානයේ ඉන්න මනුස්සයට අතීත අනාගත දෙකටම යන්න බෑ. අනාගතේ ඉන්න මනුස්සයට අතීතය වර්තමානට යන්න බෑ. ඒක එක්ස්ක්ලූසිව්ලි ඩිෆරන්ට්. ඔය චින්තාමේ වශයෙන් තමයි ඔය තුනක් අපිට තියෙන්නේ. කිව්වට පස්සේ බුදුරජාණන් වහන්සේ මේ උපමාවක් දෙනවා. උපමාවක් දීලා කියනවා මේ චිත්තහත්ත් අල්ලගෙන යන්නේ වැඩි. කියලා කියනවා දෙනගෙන් ගත්තට කිරි ඒකට දෙන කියලා කියන්නේ නැහැ. දෙන වෙනයි කිරි වෙනයි. ගත්ත කිරි මුදව ගත්තට පස්සේ ඒකට දී කිරි කියනවා මිසක් දෙන කියන්නෙත් නැහැ කිරි කියන්නෙත් නැහැ. එතකොට ඒකෙන් ඉන්නේ යොදේ ටිකට වෙඬරු කියලා කියනවා මිසක් කිරි කියන්නෙත් නැහැ දී කිරි කියන්නෙත් නැහැ දෙන කිරි කියන්නෙත් නැහැ. සප්පි මණ්ඩේට ගියාට පස්සේ ඒකට ආයේ වෙඬරු කියන්නෙත් නැහැ දී කිරි කියන්නෙත් නැහැ. එකම තමයි අර දෙපත් වුණ පස්සේ මේකේ ඒකේ නැහැ. මෙන්න මෙවැනි දෙයකටයි පරිණාමය කියන්නේ බුදුහාමුදුරුවෝ. ඒ පරිණාමය අපි තුල සිද්ධ වෙනවා. අපි මේකේ එකක් අල්ලගෙන අනිත්‍යව ප්‍රතික්ෂේප කරනවා. ප්‍රතික්ෂේපන ඒව අපිට ග්‍රහණය කරගන්න බෑ. මොකද ඒ තරම්ම මේ මට රූප ධානයක් ලැබුණා කියලා පැහෙන්න හදනවා. දැන් අරූපී ලැබුණා කියලා පැහෙන්න හදනවා. ඉතින් ඒක පැහෙනකොට යාට ඒකම ට්‍රැප් එකක් වෙනවා. එහෙම නැත්නම් උගුලක් වෙනවා. ඒ සම්පූර්ණ මේකෙන් මේකට යනවා කියන එක චින්තාමය ඥානයක්. ඒක භාවනාමය ඥානයක් නෙවෙයි. ඒක නැත්තම් යාර ගිය තැන අල්ලනවා. తත්‍ර తත්‍රාభిනන්දනී කියලා බුදුරජාණන් වහන්සේ නැවත සැරයක් කොහොමද ඕලාරික අත්පත්ලාභයේ තියෙන කෙනෙක් කළ යුතු භාවනාව කොහොමද එතකොට ඒක මනෝමය වෙන්නේ මනෝමය වුණාට පස්සේ ඒක ඉදිරියට යන්න බලන්නේ කොහොමද ප්‍රතිපදාවට ගන්න කොහොමද මනෝමය සංඥාමය කරන්නේ කොහොමද සංඥාමය කරනකොට නිවන හෝ නැවත ගෘහ ජීවිතේ හෝ ගන්න පුළුවන් ඉතින් එතෙන්දි තාමත් පොට්ට chance එකක් තියෙනවා ඕනනම් සංඥාමය පැත්තෙන් එහා පැත්තට යන්න පුළුවන් ගන්නේව සංඥා නා සංඥායත කියලා සම්මාදිට්ඨික වුණත් නිවනට යන්නත් පුළුවන් සංසාරට එන්නත් පුළුවන් ආයෙත් තියෙන්නේ 50. ඉතින් එතකොට වෙන සූත්‍රයකදී ආනන්ද හැමදුරහණ ඔච්චර කරලා ඔච්චර දේවල් කැප කරලා එතෙන්ද ගියත් ඇයි ඔබ වහන්සේ ඒකාන්ත නිවන නැහැ කියන්නේ. නෑ මෙච්චර අමාරු ලබාගත්ත නේව සංඥානා සංඥායතනත් මගේ කියාගන්න ඉඩ තියෙනවා. ඉතින් එතකොට මේ ගෑණියක් ගත්තා රස්සාවක් ගත්තා වාහනයක් ගත්තා ඉඩමක් ගත්තා කියවම මගේ කියන එක අහන්න දෙයක් නැහැ නේ.
ඒ ඉතින් අපි ඕනම කෙනෙක් කරන දෙයක්නේ. අපි මේ පෙරපින් කරනවා වාසනාව කෙලෙස් වාසනාව කියලා කියන්නේ ඕකටනේ. ආයක තියා උපයාගත්ත අරකටත් එනවා. ඉතින් ඒක නිසා භාවනාවේදී මේ ටික කරන්න බෑ මේක සමතෙන් යන්නේ කියලා බොරුවක් තමයි තිබුණේ. ඕලාරික අත්පත්ලාභය අමතක වෙච්චාම මනෝමය අත්පත්ලාභයට යනවා ඒක සමත ධ්‍යාන කියලා. ඊට පස්සේ ඒක මනෝමයකින් චින්තාමය සංඥාමය යනවා ඒව මනෝ මේ ධ්‍යාන සමත ධ්‍යාන අරූපී කියලා තමයි පටන් අරගත්තේ. මහසි සපණ්ඩිසාංශ කිව්වා විපස්සනා කරනකොට ලැබෙන මනෝමය අත්පත්ලාභය විපස්සනා ධ්‍යාන කියලා අලුතේ වචනයක් හැදුවා. අනේ in this very life පොතේ තියෙනවා. ඉතින් ඒක මම පොඩ්ඩක් තව ඉස්සරහට ගෙනිච්චා විපස්සනා අරූපී ධ්‍යාන දක්වම ගෙනිච්චා. මේ සමත කරන්නේ නැතුව විපස්සනා කරන අයටත් තමන්ගේ කය නොදෙනී යන්න ඉඩ තියෙනවා. අරමුණ නොදෙනී යන්න ඉඩ තියෙනවා. ඒකට බය වෙනවා, දඟලනවා, එහෙම නැත්නම් ඒක නිවන කියලා හිතනවා. ඒ දෙකම තියෙනවා නම් අපිට පේනවා මනෝමය අත්පත්ලාපෙට මේක හොඳයි සංඥාමයයි. හැබැයි ඒක concept එකක්ද reality එකක්ද කියන එක තමයි ඥානানন্দ සෝංශේ පෙන්නලා දුන්නේ. ඒක සමහරට හුස්ම තියනවාද කියලා බැලුවොත් තියෙනවා. නැත්තම් නැහැ. එයාගේ මනසේ හැටියට හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. හුස්ම තියනවාද කියලා බැලුවොත් ධ්‍යානෙ කැඩෙනවා. මන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. මේ ලැබපු දේ ලැබුවා කියන එක පවුරු ගන්න නැතුව කොනිටක් නැතුව තියානින්න එක තමයි මේ ශ්‍රද්ධාව. එතකොට දිනු වෙලා යන්න ඕනේ මාර්ග ශ්‍රද්ධාවකට මේ අධිකම ශ්‍රද්ධාවකට. මේක ඇතුලේ හුස්ම තියනවද නැද්ද කියලා බලනවාමයි හැම කෙනෙක්. බැලුවට කමන්නේ. බලන තාක්කල් ආපහු වැටෙනවා රූපී අත්පත්ලාභයට. ඉතින් ඒ ටික මේ දවස්වල කමඨාන් සුද්ධ කරන ඕනම තැනකට යන්න 10 දිනක් කමඨාන් සුද්ධ කරොත් 7-8 දිනක් කොතෙන්ද ගිහිල්ලා. මේ තාම පෞල් ජීවිත ගත කරන ගමන් තාම මේ ප්‍රශ්න තියෙනවා. මට පිළිකා තියෙන ගමන්. සමහරට ඔය කිව්වා වගේ නැත්තම් ඥානදොරන්ගේ ප්‍රශ්න තියෙනවා. මේ හාමුදුරුන්ට කවදාකවත් යන්න බෑනේ. මම දන්නවා වැඩි. මේ කට්ටිය ඔළුව ක්‍රේල් කරලා තියෙන්නේ. ඔව් ඒකට සමතේ තියෙන්න ඕනේ. ඒකට මේ දේවල් තියෙන්න ඕනේ කිය. ඉතින් මගේ ජීවිතේ මම කරපු විප්ලව වෙච්චරයි. ඒ කට්ටියට එහෙම කරගන්න කියන ප්‍රශ්නයක් නැහැ. ඉතින් නරක නෑනේ. සමතෙන් ගිහලා යන්න පුළුවන් නේ. දැන් විපස්සනාව යන්න පුළුවන් නම් ඒක හැබැයි දුක්ඛ ප්‍රතිපදා වෙන්න පුළුවන්. එයා බලාපොරොත්තු වෙන්නේ මට පයින් යනකොට ලිෆ්ට් එකක් හම්බෙයි කියලා. මම යන්නේ පයින් යන්න තමයි. හම්බුනොත් හොඳයි. ඉතින් එහෙම ශක්තියක් නැහැ. අද මොකද නැති කරලා තියෙන්නේ? අද සාසනේ බාර අරන් තියෙන්නේ භාවනා කරපුවයි නෙවෙයි. ඉතින් ඒගොල්ලෝ එක එක නීති හදාන මේක සමත මේක විපස්සනා මේක මහායාන මේක තේරවාද අනම්මනම් කියාගෙන ඒගොල්ලෝ හිතනවා මේ මම අතන ඉන්නවයි කියලා. එහෙම ඉන්න තැන නෑ මේ සාසනේ. ඒව මේ බොහොම මේ අනිත්‍ය දේවල් නෙවෙයි. සෝවාන් වෙනවා සකදාගාමි අනාගාමි මේ නියා හදාගෙන ඥානන්ද ආමඳුරෝ කියනවා කෝච්චි පාරේ යනකොට අනුරාධපුර පැත්තට යනකොට ස්ටේෂනයක් හදන්න බැන්න කෝච්චි පෙට්ටියක්ම පාරයිනේ තියාගෙන යන අයට ටිකට් දීදී ඉන්නවා. අපාර්ට්මන්ට් එකේ ස්ටේෂන් එකක් වෙලා ඒකගේ ගමන නතර වෙලා. ඒක යන අයට ටිකට් දෙන්න පටන් ගන්නවා පාරයින් නතර වෙලා. ඕකයි අද බුද්ධාගම කියන්නේ. අපාර්ට්මන්ට් එක හදලා තියෙන කෝච්චි එකේ යන්න එයා එක පැත්ත කරලා ස්ටේෂනරි වෙලා දැන් ස්ටේෂන් එකක් හදාගෙන අනික අයට ටිකට් ඉෂු කරනවා. ඉතින් අපිට තියෙන සල්ට් එකක් ගන්න අනේ බොහොම වටිනවා. අපි නතර වෙන්නේ නැහැ වතුන අපි යනවා. ටටා දියංගේ පීටයි ස්ටේෂන් එක කරගෙන යන්න. ඉතින් අපිට කියන්නේ මොකද්ද කිසිම මේ ස්ථාවරයක් නැති කිසිම නීති ප්‍රතිපදාවක් නැති ව්‍යවස්ථාවක් නැති අර සල්ට් එක ගහන්න බේරෙන්න බෑ නැත්තම් අර මනස කියන මම ස්ටේෂන් එක බෑපන් උඹත් හිටපන් උඹත් වරින් ටිකට් බෙදන්න කියලා කියනවා. අපි වෙන බොහෝ වටින වැඩක් කරන්නේ ස්ටේෂන්වත් දාගෙන කම්පාර්ට්මන්ට් එකේ. සල්ට් එක අපි ගියා. අපි කියන්නත් අමාරුයි ඒකට ඇත්තටම. බහුවචනෙන් කතා කරන්න අමාරු තරම් හරියන හැම කෙනාම කුඩාරම ගහ ගන්නවා එතන. ගහගෙන යන අයට ටිකට් ඇරි යන මිනිස්සුත් බුදු සැලකිල්ල සලකනවනේ අප්පඩ බොල පොරක් තමයි මේ අම්මඩ බොල මේ අපාර්ට්මන්ට් එක ඕන තැනක යන්න පුළුවන් එකක්. හැබැයි දැන් ඉන්නේ කෝච්චි පාරේ නෙවෙයි. දැන් ඉන්නේ පොඩ්ඩක් යහට වෙලා ඉන්නේ. ඒක ලස්සනට විස්තර කරනවා කටුකුරුන්දේ අද අපිට වෙලා තියෙන දේ. ඒ නිසා බොහෝ විට දැනුම අපලෙට හිටලා තියෙනවා. මාත් බලන්න පොත් කීයක් වට කරලා තින්නේ කියලා. ඒ මොකද නැත්තම් මම බොරු කිව්වා වෙනවනේ මම කිව්වා නෙමෙයි මෙන්න පොත තියෙනවා. මෙන්න මේ කෙලින්ම දීඝනිකායේ තියෙනවා. කියවලා බලන්න. බුදුජානනාංශයේ මේ එක නතර වෙන්න දෙන්නේ නැතුව ඕකට ආවන ඊගායකට පැනපයි. ඒක දැකන ඊගායට පැනවා. මේවා ඔහොම පැන යනකොට ඕක තහවුරු වෙයි.
ඒ නිසා මේ ඒක Hindu ආගමේ ඔක අන්නමය අන්නමය මනෝමය ප්‍රාණමය අන්නමය ප්‍රාණමය මනෝමය කියලා ඔය කෝෂ තුන කලින් අඳුරගෙන තිබ්බා. එතන සත්‍ය රජස් තමස් ඔය තුන තමයි ඔය කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් නිව්ටෝනියන් ෆිසික්ස් ක්වොන්ටම් ෆිසික්ස් එනර්ජි. ඉතින් බොහොම ලස්සනට මම මේ කට්ටිය බුදු කරන්න හදනව නෙවෙයි බොහොම ලස්සනට පෙන්වන්න පුළුවන්. ඒ නැත්තම් අණු කලාප පරමාණු අණු පරමාණු වලට යනකොට ශක්තිය විතරයි තියෙන්නේ. ඒකට ඒ ඥාන පිරිමකමක් මොනවත් නැහැ. පරමාණු වලට යනකොට මේ ඔක්සිජන් වලින් හයිඩ්‍රජන් වෙනස්. හැබැයි ඒකෙත් තියෙන්නේ නියුට්‍රෝන ප්‍රෝටෝන විතරමයි. ඊට පස්සේ ජලය එකතු වුණාට පස්සේ හයිඩ්‍රජන් වුණාට පස්සේ ඊටත් වැඩිය වෙනස්. ඒවට ගුරුත්වාකර්ෂණයත් බලපානවා. ඉතින් ඕව හොයාගෙන ගියා විද්‍යාවෙන්. ඒ නිසා මම කියන්නේ ස්ථාවර විද්‍යාවක් තියෙනවා කියලා විද්‍යාව විසින් විද්‍යාව ප්‍රතික්ෂේප කරනවා. ඒක හොඳයි. ඒක අල්ලගෙන මේ අපේ පොඩි දරුවන්ට උගන්වන කුණු හරප මට මේ අනේ අම්මේ ඒ උගන්වන ගුරුවරු දෙන ලනු උන් දෙන්නේ ඔයාගත්ත මිනිසුන්ටත් වැඩි උඩින් ඉඳලා අපිත් එහෙම කාලා තමයි පච ලියලා තමයි විභාගේ පාසලා තමයි ඉන්නේ. ඒ ගැන ප්‍රශ්නයක් නැත්තේ නෑ. නමුත් මේ බුදුජානක බොහොම ලස්සනට මේ ඕලාරික අත්පත්ලාභේ මනෝමය අත්පත්ලාභේ සංඥාමය අත්පත්ලාභේ විස්තර කරලා කිසි කෙනෙක් මේවා කියවන්නේ නෑනේ. කියවන්න බෑ මොකද මේ ඕලාරික අත්පත්ලාභේ ප්‍රතික්ෂේප කරන්න ඕනේ මනෝමය අත්පත්ලාභයට යනවා කියන එක සීදීනස ගැනීම. නැත්නම් ඒක වෙන්නේ මේ මොලේ පොලිෂ් කරන්නයි මොලේ ෂේප් කරන්නයි කියන එක වෙනුවට නෑ ඒක පස්සේ කරමු. දැම්ම බෑ මේ මෙච්චර හදාගත්ත මේ බොඩි බිල්ඩින් හදාගත්ත මේ V shape එකට හදාගත්ත මසල්ස් ටික හදාගත්ත ඒක එහෙම නිකන් ආවට ගියාට මනෝමය අත්පත්ලාභයකට දෙන්න බෑනේ. නැද්ද මං ආන්නේ? දැන් පාරයිනේ දිගටම තියෙනනේ එක්සර්සයිස් කරන තැන. ඒ රෙද්ද උස්සගෙන පාරට පේන්න තමයි හදලා තියෙන්නේ. එක්සර්සයිස් කරන රෙද්ද ඉස්සෙනවනේ. පාර යන කෙනාට උඩ බලන්න එයාටත් එක්සර්සයිස් කරනවනේ. ඒකට පොඩ්ඩක් ඉන්නේ ඇක්සිඩන්ට් වැඩි වෙනවා. අනේ මුන්ගේ අම්මලාගේ දේවල් කුඹුරක් කරන බෑපියව් යකෝ කුඹුරු කොට පියව් යකෝ එතට ඔක්කොම හම්බ වෙනවා. නමුත් අද අපි ඉලා තින්නේ ඒක මේ දියුණු සමාජයක තිබිය යුතු නගරයක තිබිය යුතු වටිනාම අංශරිලා බාර් එකක් තියෙන්න ඕනේ. පාරයින් රෙද්දස් උස්සලා එක්සර්සයිස් කරන තරක් තියෙන්න ඕනේ. බියුටි පාර්ලර් එකක් තියෙන්න ඕනේ. තාම මොනවද තියෙනවා ලයිස්ට් වලනේ? ඈ? ස්පා එකක්. පන්සල පොඩ්ඩක් පස්සට වෙලා තියෙන්න ඕනේ. පල්ලි ඊට වඩා උඩින් තියෙන්න ඕනේ. ඔන්න අපේ දර්ශීය නගරේ ඉතින් අර එක දවසක් මෙල්බන් නගරේ ඉන්නකොට මෙල්බන් ගැන විස්තර කතා කරනවා. කතා කරනවා මේ මෙල්බන් වල අම්මා සදන් ගේට් එකේ පාලම ගාව මේ වාහන නතර කරන්න දෙන්නේ නැහැ පාලමුවට. මොකද නතර කරුව ගමන් පාරට පැනලා මැරෙනවා. පොලිසිය සර්විලියන්ස් දාගෙන ඉන්නේ. ඉතින් මැරුණත් පත්තරේ දාන්න තහනම්. මුද බර ගාන දිගටම ඊට පස්සේ මැරෙන්න පටන් ගන්නවා. ඒ රැල්ලට යනවා. ජපානයේ සීදීනසා ගන්න අවුරුදු 18 කට්ටිය එක්කෙනෙක් මරුණා කිව්වොත් මුළු රටේම රැල්ල යනවා. ඒවා දාන තහනම්. මිනිහක් ෆොටෝ එක දාන්න තහනම්. බලන්න ලංකාවේම නීතියක් නැහැනේ අප්පා මේ සීදීනසා ගත්තේ උවත් දානවා අනම්මනම් කියලා. මම කිව්වා ඔය මෙල්බන් නගරේ තමයි සුද්ධෝදන රජුරු හැදුවේ සිද්ධාර්ථ කුමාරට පෙන්වන්න නැති වෙන්න ලෙඩෙක් මාල්ලෙක් මල කඳක් නැති වෙන්න හදන්නේ. ඔය දෙයයන්ාන්සේ මවපු ලෝකයක තියෙන මේ පර්ෆෙක්ෂන් පෙන්වන්න හදන්නේ. ලෙඩ්ඩු ඉන්නකොට ඉස්පිරිතාලේ ගෙදර හිටියොත් ගෙදර උඩ නඩු. පිස්සෙක් හිටියොත් යන්න ඕන පිස්සන් කොටුවට ගෙදර තියාගෙන තහනම්. මිනිහක් ගෙදරට ගේන්න තහනම්. ඒ ඔක්කොටම වෙනම කට්ටිය ඉන්න ආණ්ඩුවෙන් කරද නගරේ ඉන්නේ කවුද? පුරංගනාවේ පුරවැසියෝ ඇපල් කෑල්ලක් කකා V8 එක යනවා දකින්නකොට අම්මද මේකත් ලෝකයක් ධර්මානිස් කියලා හිතනවා අපිට. අපෙන් ගියේ බයියෝ අපිට කියනවා ඕම් බලන්ට නගරේ අපේ තියෙන නීති පද්ධතිය මරණයක් එහෙම දාන්න දෙන්නේ නැහැ. මං කොයකෝ ඉන්දියාවේ මේ මිනිහා මැරලා මෙතන අනිත් මිනිහා මෙතන ඉඳන් බුරියානි කනවා. ඊකි ගානක් නැහැ. බල්ලෙක් මැරලා ආප්ප වෙනකන් උඩින් වාහන ගිහිල්ලා. හැම නිකන් බබඩම වගේ. කවුරුවක්වත් ඒක අයින් කරන්න තියෙන පොඩ්ඩක් යන බෙට්ටකුත් තියෙනවා. විතරියා පැත්තේ එන මේ Hindu කාන්තාවක් බොහොම ලස්සනට ගිතලින් කෑම කනවා. ඔන්න ඉන්දියාව. ඉන්දියාව සමස්ත වැසිකිළියක්. බුදුහාමුදුරුවෝ මධ්‍යම දේශයේ කියලා ඕකේ තමයි ඉපදුනේ. මුද වළක්වන්න බෑ. ඉතින් මෙව තමයි අපි ව්‍යවස්ථාගත කරලා මේ හදන්නේ. මං කියන්නේ ඒක තියෙනවා කියලා මේක අක්ක කරපම් පාරේ කියලා. ඒක නෙවෙයි මම මේ කියන්නේ. ස්වභාව ධර්මයේ ඕක ලස්සනට හදලා දීලා තියෙනවා. ඒක අවශ්‍යයි යථාබෝධය ලබන්න.
ওই නගරන හදලා තියෙන කිසිම නගර නිර්මාණ ශිල්පයක එහෙම වෙවත්තේ නැහැ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ අපිට ලැබිලා තියෙන ඔක්කොම මේක මේ වෙනස් කරලා කරන දෙයක් නෑ. උඹ වෙනස් වෙනවා. උඹට පුළුවන් ඒක විදිහට ඇඩ ගහෙන්න. හැබැයි හදන්න ගියොත් වැඩ ගොඩයි. ඇත්තටම කරන්න යමක් තියෙනවා. කරලා ඉවරයක් කරන්නම් බෑ. හැමදාම හදතයි. ඉතින් ඕක වෙන්න 60 පණින්න ඕන. 60 වෙච්චාම ඔන්න හාන දශකයට වැටිලා, පබ්බාර දශකයට ගිහිල්ලා, මේ පාරායන දශකයට ගිහිල්ලා, හොට 60 පිරලා, හොට බිම ඇදලා, අර බුදියාගෙන කොටිය උඩින්, රින්ගයා උඩින් නිවියොත් දුවනවා කියනවනේ. ඌට ඊට පස්සේ මොනවක්වත් කරගන්න බෑ. ඔක්කොම උසුළු විසුළු වෙනවා. ඌට ඊට පස්සේ මරණ ක්‍රමයක් විතර හොයාගන්න වෙනවා. ඉතින් මේක කරනවා නම් තරුණ වයසේදී ජීවිතේ පළවෙනි යාමේ මේ කෙස් කලුව තියෙද්දි මොක අවබෝධ කරගන්න පුළුවන් නම් වෙන්නේ නැහැ. අමාරුයි. නමුත් සතිපාසලේ වෙනවා. සතිපාසලේ වෙනවා. ඊයේ ඔන්න වීඩියෝ එක ඇවිල්ලා තියෙනවා තාම එඩිට් කරලා නැහැ සබරගමුවේ කරපු වැඩි. මුළු සබරගමුවේම සම්පූර්ණම අග්‍රාණ්ඩුකාරයාගේ ඉඳලා මුළු පළාතෙම ඉන්න අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඔක්කොම තෝලංගම විශ්වවිද්‍යාලේ තෝරාගෙන ළමයි 500ක් ගෙන්නගෙන ඒ කියන්නේ දුරස්ත ක්‍රමයට උදේ මම ගියේ 10ට පටන් අරගත්ත 9ට විතර හැන්ද වෙනකන් එක දිගටම ළමයි ටිකට භාවනා කරලා ඒ ළමයි අන්තිමට ප්‍රකාශ කරලා තියෙනවා. ඒ ප්‍රකාශ කරනකොට අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමත් ඇවිල්ලා ප්‍රකාශ කරලා තියෙනවා. එයත් ප්‍රකාශ කරලා තියෙනවා මාත් සතියෙන් ඉන්නවා මම දන්නේ සතිය කියන එක මම දන්නේ මට දවස් හරි ගියයි කියලා තේරෙන්නේ මට හොඳ නිින්ද යනවා කිව්වා. දවසක මට හොඳ නිින්ද ගියා නේ එදා දවස මම ගත කරලා තියෙන හැටි හරි. ඔය කිසිම තාක්ෂණිකකින් හරියන්නේ මේ පොඩි උන්ට සතිය කියලා දෙන්න. අග්‍රාණ්ඩුකාරතුමා කියනවා අද ඉන්න ගෑනු ළමයින්ට අපි ඉස්කෝලේ ගිය කාලේ ඒවා කියන එකත් අසාධාරණයි කියලා. අපි ඉස්කෝලේ යන කාලේ උසස් පෙළ යනකොට උනත් ගෙදර ගියොත් කොස්ස අරගෙන ඉඳලා අරගෙන ගෙදර අතු ගන්නවා. අද ඉන්න එකෙකුට පුළුවන්ද කියලා අහනවා. එහෙම කරන්නේ ඔය කියන එක හොඳ නෑ. ඒකට වැඩිකාරයෝ අපි දැන්වත් වැඩි කර ඉන්නවා. මොකද මන්ට ආරංචි මෙහෙම සතිය කියලා එකක් අපේ හාමුදුර කෙනෙක් පටන් අරන් තියනවායි කියලා. අද ඒකලු කෙරෙන්නේ මම බොහොම සන්තෝෂ වෙනවා කියලා. බැරි නෑ. බැරි නෑ කියලා කියන්නේ ඉතින් අර යුගේ එනවා. ඇත්තටම අවුල් වුණාට පස්සේ යුගේ එනවා. ඒ නිසා එදාට ඕලාටිකත්ව ප්‍රතිලාභය, මනෝමයත්ව ප්‍රතිලාභය, සංඥාමයයි මේවා සේරම හීන විතරයි. ඔය එක එකක් අල්ලන තරංග ගන්න දෙයක් නැතිකම තමයි කියන්න තියෙන්නේ. ඒක නිසා මේ පොට්ටපාද සූත්‍රය මේ දීඝනිකායේ ඒක ටිකක් කියවන්න. ඒක මේ මොකද ලේසි නෑ. පොට්ටපාද සූත්‍රයේ පිටු ගන්න විතරක් මම කියන්නම් කට්ටිය බයව කරවන්න. මේ එච්චරක් කියවන්න ඕනේ. පොට්ටපාද සූත්‍රයේ 388 ඉඳලා 436 දක්වා පිටු කියවන්න ඕනේ. මේ ලොකු පොතක් නේ. පොත පොඩි නෑ. ඒකේ ওই කාරණාවක් මතු කර ඒක විතර නේ ගොඩාක් කරුණු තියෙනවා. ඥානන්ද සාංශිත් ඔය දේනුමස් කීරං ආසප්පි නවනීතං කියන එකත් මතු කරලා දීලා තියෙනවා. 388 436 ඒ පමණකින් අපේ මේ ඕලාරිකත්ව ප්‍රතිලාභයේ මනෝමයත්ව ප්‍රතිලාභයේ සහ සංඥාමයත්ව ප්‍රතිලාභයේ කියන ප්‍රශ්නෙට උත්තරේ સમાપ્ત කරනවා. මොකද අද ගොඩක් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන නිසා තව ප්‍රශ්නයක් කමලට දීලා බලනවා පනා පිටියගේ මනදොල සම්පූර්ණ කරන්න පුළුවන්ද කියලා. ආයෙත් සාදු කමල් උඹ ඵලයක්. එහෙම සංස අවසරයි. ඊළඟ වාර්තාව අතිගෞරවනීය ලොකු ස්වාමින් වහන්සේ මා ගෙදර දොර වැඩ කරන විටදීත් රාජකාරී කටයුතු කරන විටදීත් සතියෙන් යුතුව සිටින විට මට මහන්සියක් නොදැනේ. ඒ මන්ද ඒ සෑම අසීරු වැඩක්ම සතුට දනවන වැඩක් වන බැවිනි. එහෙත් එලෙස විශාල ප්‍රමාණයක් වැඩ ගිල දැමූ විට ශාරීරික වෙහෙසක් නොදැනුණත් එය ශරීරයට අසීරු දනවන දෙයක් බව තේරුණේ රිය පදවන විට නිතැතින්ම දැස පියවුණු බැවිනි. මෙයට මා කල යුත්තේ කුමක්ද යන්න මට කරුණාවෙන් උපදෙස් දෙනසේක්වා. මෙයට කීකරු ශිෂ්‍ය දීප්ති මුතුමිනි. එපමණයි සාමි. දීප්ති මුතුමිනි. අයිති කාර් එක ඇත්ත ගන්නලා ඇක්සිඩන්ට් එකක් වුණා නේද ඉවරයි. උත්තරේ දෙන්න තමයි දෙන්නේ. නැද්ද මං ආයේ? උඹට තේරෙන්නේ නැද්ද ඒක? එහෙමයි දාන්න. ඒ පාරේ යන කට්ටියට හෙල්මට් අරන් දෙන්න කියපන්. ඒකල ඇද්ද ගවන්න ඩ්‍රයිවිං කරන්න කිව්වා. ඒක ඉවරයිනේ ප්‍රශ්නේ. ඔය කොරෝනා ඇවිල්ලා කොච්චර අමාරු වුණත් මරණවම ඉවරයි. හරි තිබුණොත් තමයි ගෙදර ඉන්න අයටත් අප්සෙට් ඇඳකුත් අප්සෙට් IC යුනිට් එකේ ඇඳක් ඉවරයි. අර මේ
ලෙඩමලා ඉවරයි. හරි මනසාති කියලා ඉවුවා. ඉවරයි. ඒ නිසා යත් දෙක වැහුණා නම් වැඩේ හරි. අර මම වැඩක් නැති ජෝක් එකක් තමයි ඌ කියන මේ ලෙඩට හුස්ම ගන්න අමාරු. අරු ෆෝන් කරලා කියන නෑට හුස්ම ගන්න කියන්න කියලා. අර කියන නායක හුස්ම අයියෝ නායක හුස්ම ගන්න බෑ නෑ කටින් හුස්ම ගන්න කියන්නේ. නායෙන් කටින් දෙකම බෑ. එහෙනම් මල මේ මිනි පෙට්ටි දාපුවට කියන්නේ ළඟදී වැඩ ඉවරයි. ඉතින් අර දෙක වහගෙන ඩ්‍රයිවිං කරන්න කියන්නේ එතකොට හරින ඔය කවුද අපේ ආරි ඉන්න ඔබ දන්නවද මේ පර්ත් වල? ඔබ දන්නේ නෑනේ. ආරි දවසට ආරි මොකක්ද කියලාගේ නම මට මතක නැහැ. ඩෙන්ටිස්ට් ආරි ඉන්නවද ලයින් එකේ? නෑනේ. ආරි ඉන්න මං හිතන්නේ සාංශ. ආරි කතා කරපන්කෝ. ආරි ඉන්නවා. ඊට මතක නෑ බෑ මං කියන්න හදන එක. ඇතැම්ම 200 ඩ්‍රයිව් කරගෙන යන්න ඕන. භාවනා කරගෙන ගිහිල්ලා යාට තේරෙනවා වැඩි වෙලාවක් ඩ්‍රයිවිං කරලා නෑ. මේ කල්පනා තිබිලා නෑ. ඊට පස්සේ රසයෙන් අසුණා. يعني ගත්තාම මේ යන්නනේ තියෙන දිගටම හුඟක් වෙලාවකට සතිය නෑ. සතිය නැති මිනිහා ඔක දන්නේ නෑනේ ඌ යනවා. ඔය මෙහෙන් යන මිඩල් ඊස්ට් යන ඩ්‍රයිවර්ලා අපෙන් යනෝනේ අර ට්‍රක් අරගෙන ඉතින් මේ හයිවේ එකේ යනකොට දැන් රතු ලයිට් එක වැටෙන්න ඕන්න මෙන්න. ඉතින් මූට බ්‍රේක් කරලා එහෙම කරන්න බෑ. මූ දමලා අරිනවලු. එතකොට අපේ මිනිහ ඩ්‍රයිවිං කරනවා නම් දෙපැත්තේ ඉන්න මිනිස්සු නතර කරගෙන ඉන්නවලු වැඩක් නෑ රතු තිබුණත් යනවා මූ කහප තිබුණත් යනවා මේක කොළ තිබුණත් යනවා. මූ ඇද්දක වහ ගන්නවලු මෙහෙම අල්ලගෙන. වෙන මගුලක් වෙච්ච මොකද ඒ වෙලාවේ එන්ජින් එක නතර කරලා ආපහු පික් කරනවා කියන එක සෙල්ලමනේ. කෝච්චි වගේ දිගට යන ට්‍රක්නේ දම්ලා අරිනවලු තියලා. වාහනේ පෙරලෙන්නේ නැහැ. ඒව පෙරලන්න බෑ මොන එකක් ගියත් කුඩු වෙලා යනවා. ඉතින් ඌ කියනවා ඒ වගේ තමයි. ඉතින් අර වාහනේ ඩ්‍රයිවිං කරන එක නම් සතියමත් නම් එයාට තියෙනවා ට්‍රැෆික් ලයිට් වැටෙනකොට බ්‍රේක් වදින හැටි, ක්ලච් වෙන හැටි මම නෙවෙයි කරන්නේ. ඇද්දක වාහනේ ගියත් 100 නැතුණත් ඩ්‍රයිවිං යනවා. ඉතින් උඟ දෙනෙක් කරන්නේ ඒකට කියන්නේ මෙකැනිකල් ස්ලිප් කියලා. ඒක නිසා කියලා තියෙනවා මෙකැනිකල් ස්ලිප් එකක් වුණොත් පාර අයින පොඩ්ඩක් නතර කරලා පොඩ්ඩක් නිදා ගන්න. මම ගියා මෙල්බර්න් වල ඉඳලා කැන්බරා වලට යනකම් ඇතැම්ම පැය 12ක් විතරම ගියා හැබැයි වැඩේට. කැම් වේල දෙකක් උත් ගන්න ගමන් දිගටම ඩ්‍රයිවිං ඉතින් දිගටම ගහලා තියෙනවා මෙකැනිකල් ඩ්‍රයිවිං මෙකැනිකල් ස්ලීප් එකක් එනවනම් පොඩ්ඩක් නිදා ගන්න කියලා. මොකද උංග දෙනෙක් එහෙම යනකොට කතා කරන සතිය නෙවෙයි යන්නේ. හැබැයි ඒක දන්න කෙනෙක් ඔය ලියන්නේ. අත් දෙකත් ඇරෙනවා. ඉතින් මම පෙන්නන මේක ඇති කලකොන්දයා පඤ්ඤාතික රහමතුගේ සුයන්ලිකිත චරිතාපදානේ ඒකී කියලා තියෙනවා. 3 සැරයක් වටාත් අතේ තියාන බණ කියද්දි නිඳ ගිහිල්ලා තියෙනවා. බණ අහන කට්ටියට තේරෙන්නෙත් නැහැ. බණ කියන හාමුදුරන්ට තේරෙන්නෙත් නැහැ. නැගිටලා බලනකොට බණ කියනවා. ඉතින් හාමුදුරුවෝ කියනවා කවුරුත් ලියුවොත් මගේ චරිතේ කවදා හරි ලියයිද ඕක. දවසට බණ 10 15 කියනවා. මේ වටාත් තියාන බණ කියනවා. නැගිටලා බලනකොට බණ යනවා. නතර කරපතන්ලා හාමුදුරුවෝ බණ කියනවා. හිතන්න බෑනේ අපි කියන්නේ බණ කියන්නේ සබකෝලේ කඩාගෙන බණක් කියනවා කියන එක ලේසි නෑ. ඉතින් ඒ නිසා අද අපි කරන සියල්ලම කරන්නේ අපි අසතියෙන් හැබැයි දන්නේ නෑ. සතිය වන්නේ කරන දන්න මේවා යන්ත්‍රයට යනවා. සතිය නැති බව දන්නවා. ඉතින් ඒක හොයන්න ගියොත් අනතුරුදායකයි. ඒක හොයන්න ගියොත් අනතුරුදායකයි. හැබැයි ඒක ඕකම සෝට් අවුට් වෙනවා. ඉතින් මට රාණි ලියලා තුනා ඔයගේ වෙලාවට කියන්නේ කියලා නිදර්ශනයක් එයාගේ නම කියන්නේ නැතුව මම දැන් නම කියුණා මගේ අතින්. සමා වෙන්න ඕනේ. මේ ඉබ්බෙක් ඇවිදින ගමන් දැක්කලු හැකරැල්ලෙක් යනවා. හැකරැල්ලගේ කකුල් මාරු වෙන හැටි පළවෙනි කකුල ඉස්සෙනකොට 17 වෙනි කකුල ඉස්සෙනවලු 17 වෙනි කකුල ඉස්සෙනකොට 54 වෙනි මේ 34 වෙනි කකුලත් ඉස්සෙනවලු ඒත් එකම 51 ඉස්සෙනවලු යකෝ මූ බැලුවලු මගේ තියෙන කකුල් හතර උසන්න මට තියෙනවා අරක බලපංකෝ 17ට පස්සේ මේක ඊට පස්සේ 18 ඉස්සෙනකොට අර කෙමීට පාද ඒක ලස්සන රැල්ලකට කකුල් ටික යනවලු අරුට ඊර්ෂ්‍යාවක් ආවලු ඊට පස්සේ ලිව්වලු ලව් ලෙටර් එකක් කරපොත්තට ඉබ්බා ලියනවලු හැකරලට ඔයයි මං ගියායි ඔයා දක්වපු සංගීත සම්දර්ශනය බලන්න ඔයා කොහොම කෝඩිනේට් කරනවද දන්නේ ඔයා නෝටිස් කරාද පළවෙනි කකුල උස්සනකොටම 17 ඉස්සෙනවනේ 17 ඉස්සෙනකොටම 34 ඉස්සෙනවනේ ඊට පස්සේ 51 ඉස්සෙනවනේ ඊට පස්සේ ඊගා කකුල ලැහැත් වෙලා තියෙන හැටි බලන්නකෝ ඒක ඉස්සෙනොනේ මේක ඉස්සෙනවා ආරි අම්මට හුඩු හැකරලට එන ජොලියක් ගිහලා එහෙම කරන්න ගියාට පස්සේ වැටිලා මැරුණලු මොකද ඌ හිතලා කරන්න බෑ ඒක. ඒක යනකොට 17 ඉස්සර ඒක හැටි. ඌට අර ඉබ්බා කියපු කතාවට අනිත් දවසේ ඒක උසරට 17 උසන්න ගියා. කෙලවුන්ස්.
මේ අපි අතර වෙන්නේ විශ්වකර්ම වැඩක්. අපි හිතනවා මේ මම කරන්නේ කියලා. ඒකල කියනවා මේ සමත භාවනා, මේ විපස්සනා භාවනා, මේ ධර්ම බයිලා. උදේ පොඩ්ඩක් බලන්න ඉන්න අමු විකාරයක් මේකේ තියෙන්නේ. එක්ක ඕලාරික අත්පත්ලාභේ වැඩ. එතකොට මනෝමය අත්පත්ලාභේ වැඩ නැහැ. මනෝමය අත්පත්ලාභේ වැඩ යනකොට ඕලාරික අත්පත්ලාභේ පෙන්ෂන් ගිහිල්ලා. සංඥාමය යනකොට පේනවා මනෝබුබ්බංගම ධම්මා මනෝසෙට්ටා මනෝමය ඔක්කොම මනෝමයයි. හැබැයි එයාට හිතා ගන්නවත් බෑ. එතකොට මේ ඕලාරික අත්පත්ලාභේ කොහොමද මේ ටික කෝඩිනේට් කරන්න කියලා. වෙනවා සතිමත් එක්කනට බුක් කීපින් තියෙනවා. එයාට තේරෙනවා මේ වෙලාවේ මම ඇස් දෙක වහගෙන හිටියේ මේ ඇස් දෙක අරගෙන හිටියේ මේ නිදිමතේ හිටියේ. ඒක හරි බයයි, ඒක හරි භයානකයි දකින්න. ඒකයි සද්ධාාවක් අවශ්‍ය කියන්නේ. ඒකයි වීර්යයක් අවශ්‍ය කියන්නේ. Taman ගැනම Taman දැක්කොත් නිල්ලම ගහලා තියෙනවා මේ බෝඩ් එකක්. ඔබ දුවන්න පටන් ගන්නයි කියලා භූතෙක් දැක්කයි කියලා. Tamanගේ යථා ස්වරූපේ දැක්කනම් භූතෙක් දැකගෙන නිසා භාවනා කරනකම ඔළුව වනමන්නේ දඟලන්නේ නටන්නේ තෙල්ලම් ගොඩාක් තියෙන්නේ. ඕන ඔය අත්පත්ලාභ මාරු වෙන තැන තමයි. ඉතින් ඒක හරහා යන්න පුළුවන්. එතකොට තියෙන අපි මෙතෙක්කල් කොහොමද බේරුනේ කියලා. පැවිදි වෙන්න එනකන් මම කරපොළ තිබුණ අපරාධ මම කළ තුන නොසන්ඩාල කන්දියා බලනකොට මට හිතුණා අනේ මේ කොහොම මේ පැවිද්දක් වෙන්න තරම් ආත්මයක් රැකුනේ කොහොමද කියලා. මේ විභාගයක් පාස් වෙන්න තරම් දැනුමක් මට ආවේ කොහොමද කියලා. මට කිසිම දෙයකට ගරු කෙරුවේ නැහැ. දැන් නම් නිකන් අයියා වගේ කතා කරාට ඒ ඔක්කොම වෙච්ච දේවල්. ඒ මෛත්‍රී කියන සහෝදරයෙකුට හෝ මෛත්‍රී බැච් එකේ හිටපු කෙනෙකුට එහෙම ලකුණක්වත් පේන්න තිබිලා නැහැ ඒ දවස්වල. අඩු ගන්න ඥානාරාම ස්වාමීන්සේවත් දැක්කේ නැහැ. එහෙම දකින්නේ නැහැ. ඒක නිසා ඔය ඒචීදි කාගෙන යනවනේ. යනකොට ඕන වෙලාවක ඔක්කොම ස්තුති කරන්න පටන් ගන්නවන ඔක්කොම හරියනවා. හැබැයි එතකන් මටවත්ම අවශ්‍යුවර නැහැ. ඒ නිසා එහෙම නිින්ද ගිහිල්ලා ඩ්‍රයිවිං කරත් අපිට ස්තුතිවන්ත වෙන්න වෙන්නේ අර අසතිය ඒ වෙලාවට හරි වටිනවා. ඔය මැෂින් එක වැඩනේ. මෙකැනිකල් වැඩ. සතිමත් වෙන්න ගියොත් මේ හැකරැල්ලා නිකන් ඉබ්බගෙන් උපදෙස් අරගෙන ඩාන්ස් දාන්න හදනවා වගේ කරන්න බෑ. අපි එක්කෙනෙක් අද කරන වැඩ ප්‍රමාණය ගත්තොත් ඒක කවදාකවත් ඔය පොතක තියෙන න්‍යායකට අහු වෙන ක්‍රමයක් කිව්වොත් ඒ න්‍යාය 100%ක්ම පචයක්. ඒක ඔප්පු කරන්න යන්නත් එපා. යන්න අරින්නකෝ මේක. ආශ්චර්යයක් හැම මොහොතක්ම ආශ්චර්යයක්. ඒක සම්පූර්ණ දැක ගන්නත් බෑ. ඒක ඒ බුදුමේ පඬිස්සංශ කියනවා චක්කුංච පටිච්ච රූපේච උප්පද්දේච චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ කියන කැලේ විතරක් ගන්නයි කිය. ඇහැට රූපයක් වැදිලා එතෙන්දම බැලීමේ හිත පහළ වුණොත් බැලීම කියන ස්පර්ශ සිද්ධ වෙනවා. ඇහැ බලන්න සතිමත් වුණොත් රූපය ගැන සතිමත් වෙන්න බෑ. ඇහැ බලන්න සතිමත් වුණොත් චක්කු විඥානේ නැහැටි තේරුම් ගන්න බෑ. ඇහැ බලන්න සතිමත් වුණොත් ස්පර්ශය තේරුම් ගන්න බෑ. රූපේ බලන්න සතිමත් වුණොත් ඇහැ ගැන සතිමත් වෙන්න බෑ. මේවා හතර පොලකදී කරලා අනුමාන ඥානකින් තමයි කියන්නේ චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජේ චක්කු විඥාන. ඕක ක්වොන්ටම් ෆිසික්ස් වලට ගියාට පස්සේ කියනවා ඒ අණුපරමාණුක කොටසක් වේගෙන් ඇවිදිනවා කොච්චරද කියනවනම් එක සැර දෙපොලක ඉන්නා වගේ පේනවා. ඒ තරම් වේගෙන් යනවා නන් ලෝකල් බි කියන්නේ. ඉතින් අපි මැෂින් එක හදුවොත් එහෙනම් මේකේ වේගය බලන්න ඒකේ බර බලන්න බෑ ඒ වෙලාවේ. බර බලන්න මැෂින් එක හදුවොත් වේගය බලන්න. ওই ගුණ දෙක විතරයි තියෙන අංශුවේ. ඒකට ආවේනික බරක් තියෙනවා. ඒකට ආවේනික බර කිව්වට තාම සියුම් බරක් වේගයක් තියෙනවා. ওই දෙක බලන්න බෑ. ওই දෙක දැක්කයි කියනවනම් බොරු. දකින්න බෑ. ඉව දෙපොලක දැකලා ඔච්චරයි තියෙන්නේ කියලා හදාගත්ත හීනයක් ඔය ක්වොන්ටම් ෆිසික්ස් කියන්නේ. කවුරු හරි දන්නවා ක්වොන්ටම් ෆිසික්ස් කියලා ඌ දන්නේ නැහැ කියලා කියන්න පුළුවන් කියනවා. කවුරු හරි මේ අභිධර්මයයි ඔය ක්‍රම දන්නවයි කියලා කියනවා. ඒ කියන්නේ කවදාකවත් ඔක භාවනා කරලා නැහැ. භාවනා කරපෙන්න දන්නවා. ඇහැ බලනකොට කොයිද රූප වෙන්නේ නැහැ. ඇහැට යොමු කෙරුවොත් හිත රූපේ අනුමාන ඥානකින් ගන්නවා. ඉතින් ඒ නිසා මේ එක එක වෙලාවල වලට කෙන දේවල් මමයා කියන තරම් මේ මම කෙරුවා මගේ කෙරුවා කියන තරම් විහිළුවක් නැහැ. ඒක වෙනවා මොකද්ද තාලයකට වෙනවා සංසාරගත පුරුද්දකට මිනිස්සුගේ තාලේ හිතිසෙනගේ තාලට වෙනස්. ගෑනුගේ තාලේ පිරිමිගේ තාලට වෙනස්. ඇක්සිඩන්ට් උනොත් තියෙනවා. ඔය එකටවත් මේක මමේ මාගේ කියාගන්නේ ඇත්තට මේක මමේ මාගේ කියන එක පිළිබඳව hina කාලා ජීවත් වෙන්න පුළුවන් වෙනවා ඉස්සරහට යනකොට මේ මනෝ සංඥාමේ අත්පත්ලාභයට ගියාට පස්සේ ඔක්කොම සංඥා විතරයි මේක තියෙනවා නම් තියෙනව නැත්තන් නැහැ. ඒක තියෙනව එකක්වත් අපේ බනට කියන්නේ නැහැ නේද?
ඒව නිකන් නිබ්බාන පරිසංයුත්ත දේශන ඌ සංකීර්ණව කියන්නේ නැහැ කියලා පැත්තක දාලා. ඒකල මේ අද දානි දුන්නොත් හෙට පින් ලැබෙනවා කියලා රේකී ක්‍රමයක් අල්ලගෙන යන්නේ. එහෙම තමයි පටන් ගන්නෙ. ඉතින් ඒ නිසා මේ තියෙද්දිත් ඇක්සිඩන්ට් වෙන්නේ නැති එක කිසිසේත්ම මගේ ගුණයක් නෙමෙයි. අනේ ਸਰබලධාරි දෙයයන් ආංශිත ස්තුති වේවා කියලා කී යන්න ඕනේ. දෙවියන් ස්තුති වේවා කියන්න ඕනේ නින්දක් ගිය වෙලාවේ. ආයෙසරයක් කියන්නේ දෙවියන් ස්තුති වේවායි කියලා. ඉතින් නස්රුදීන් දවසක් හැවිදිනවලු හේවනවලු හොයනවලු දෙවියන් ස්තුති වේවා දෙවියන් ස්තුති වේවායි කියලා. කට්ටිය දන්නවනේ මුට පිස්සු කියලා. මුල මොකද කියලා බලපංකෝ මම ආවනේ බූරුව නැති වෙලා හොයනවායි කියලා. ඉතින් දෙවියන් ස්තුති බැරි වෙලා මම පිටේ ඉඳද්දි එහෙම නැති වුණා නම් මම ඒකයි දෙවියන් ස්තුති කියන්නේ මම පිටේ ඉන්න වෙලාව නෙවෙයි නැති වෙලා තියෙන්නේ. නැත්නම් මමත් නැති වෙනවා. ඉතින් බූරුවා හොයනවා දෙවියන් ස්තුති වේවා දෙවියන් ස්තුති වේවා කියලා. සීරියස් ආයේ මේ වීලුවට නෙවෙයි. ඉතින් ඒක මම සෙක්වල තරප්පේ හොඳටම දිරලා අනේ තුනක් පඩි උඩට යනකොට කඩාන්න වැටුණා දෙවියන් ස්තුති වේවා ඉලයටක්වත් කැඩුනෙත් නැහැ කවුල කැඩුනෙත් නැහැ කියලා. ඉතින් බෞද්ධ කෙනෙක් කියලා ඉතින් ඕකේ නැග්ගවිය මොකටද දෙවියන් නැති ඔය පඩි තුනක් නග්ගන්න නැතුව ඉන්න තිබ්බනේ කියලා. ස්තුති කරන දෙයක් නැහැ නේ. පඩි තුනක් නැගලා වට්ටලා ඊළ කඩන්න තියෙන මොන දෙයියෝ දෙන්න නගන්න නැතුව ඉන්න කියන්නේ. ඔය දිර්ලා පඩි නගින්න බෑ කියන්නේ බෑ. අයියෝ මේ මිනිස්සුන්ගේ තියෙන මේ හුරතල් කතා නිසා මේ ඕක කොහොම තමයි. ඕක දැනගෙන කෙරුවත් නොදැන කෙරුවත් ඕකයි. අන්න ඕක දිහා මෙන්න මේ විප්ලවීයතාවයට මේ යෝනිසෝමනසිකානේ මේ විදර්ශනා පැත්තෙන් බලලා මේකෙන් හිනහවක් ඇති කරගන්න. මේ ජොලියට දාගන්න මේ හින සීරියස් ගන්න නැතුව. මොනහරුනොත් ඇක්සිඩන්ට් වල බැරිලයි. මට කියලවන්න මම ටක් ගාලා තාම නෑනේ අපේ පහම් නරක් වෙලා නෑනේ උඩ. අදත් දෙනවා අපි ඕදි පූජාවක් බලන්න කවුරු හරි මැරලා ඉතිලා තියෙනවා අපිට පයින් දෙවන්න කිසිම ප්‍රශ්නයක් නෑ. අපි සංවල දෙයියන්ට මේ පත්තු කරපු ගමන් පඤ්ඤත්තානීව ආසනානි හොන්ති පණවන ලද ආසනා තියෙන්නේ අපිට කියන්නේ අපේ account එකට කීයක් හරි දාන්න මේ මම කියන්නේ. මෙලගිය කෙනාට පිම්පිනිස මං කියන්නේ. අපි දෙනවා බෝධි පූජාව. නැත්තම් අප සාසනේ තියෙන්නේ කොහොමද? ඔහොම ඇක්සිඩන්ට් වෙන්නේ නැත්තම්. ඇත් දෙක වහගෙන ඩ්‍රයිවිං කරුවේ නැත්නම් ඇක්සිඩන්ට් වෙන්නේ නැහැ. ඒ අහගෙන ඉන්නවත් දන්නේ නේද කමල් ඔය කියන එක කරා. ඉන්නවා තාවිනාර මට පේන්නේ. මම අප්සෙට් ඉතින් අන්න ඒකයි වෙලා තියෙන්නේ. ඒ නිසා කියපන් උඹ කිව්ව එකක් නෙවෙයි ධම්මජීව හැමෝට කිව්වේ කියපන්. කොහොම තමයි ඉන්න හරියක් ඩ්‍රයිවර්ලාද 1යි 2යි සතියෙන් ඩ්‍රයිව් කරන්න ඌ දන්නවා. ඩ්‍රයිවිං කරන හුඟ වෙලාවක අපි ඩ්‍රයිවර්ට බයිනෝ. චෝෆර් ඩ්‍රිවන් යනකොට ඩ්‍රයිවර්ට බයිනෝ. හැබැයි අපි කරන්න ගියාම ඒක තන්නේ කරම ලක් බයි chance. ඒකයි මේ කාර් කර්මාන්තය ඔච්චර දියුණු. ඉතින් ඒ නිසා මම කියනවා ආරි අල්ලගෙන ඉන්නකෝ ආරිගෙන් අහපන් වෙච්ච දේ ආරි රස්සාවෙන් අස්සුනා සතිය පිහිටවපු නිසා. මොකද එයාට තේරෙනවා ඩ්‍රයිවිං කරන හුඟ වෙලාවක නිදි කිරා වැටලනවා කියලා. මං කියන්නේ අස්සෙන්න කියලා. මං කියන්නේ සතිය නැත්තවක ප්‍රශ්නයක් නැහැ. නිසා සතිය ප්‍රශ්නයක් කරගන්න තු ඔක දිහා හොඳට බලන්න. නිින්ද ඇති වෙන හැටි, නිින්දෙන් පස්සේ ඇවිදලා ගැසිලා අවදි වෙන හැටි. ඒතකොට ඉතින් පාරයින් හිටපු කට්ටියට හෙල්මට් අරන් තිබුණ නැති එක ගැන සෝරි හිතෙනවා. ඒ ටික බලන්නේ යන් කියමු. එහෙමයි ස්වාමිනාස. ඊළඟ වාර්තා ඉදිරිපත් කරන අවසර. මේ අවසරයි සංස. මේ දැන් අර මේ සංස කලින් සඳහන් කරා දැන් ඇහැ චක්කුම් පටිච්ච රූපේත උප්පච්චේ චක්කු විඥාන ඔය කතාව කිව්වට ඇහැ පිළිබඳ සතිමත් වෙන්නලා රූප බලන්නත් බෑ රූප පිළිබඳ සතිමත් වෙන්නලාද ඇහැ බලන්නත් බෑ ඕක මොකද්ද කියන්නේ තර්ක ඥානය අන්වේ ඥාණයෙන් තමයි ඕක ඔය වෙන වෙනම මේ වෙලා එහෙම ගන්න තියෙන්නේ කියලා. ඒක එහෙමයි කියලා හිතලත් තියෙන සංස ඒ වුණාට දැන් ප්‍රායෝගිකව අත්දකින්න වෙලාවකට දැන් ස්වාමීන් වහන්සේත් ඒකනත් කියනවා මේ දැන් අපි හිත නන්නත්තර වෙලා තියෙන වෙලාවක අසතිමත් වෙලා තියෙද්දි දැන් මේ හිතවිලි පරම්පරාවක් යන වෙලාවකත් අපිට අනිත් පැත්තට ආනාපානෙ දිහා බලන්නත් පුළුවන්. දැන් එහෙම බලන වෙලාවට ආනාපානිය සිවුම් වෙනවත් ඒවත් තේරෙනවා. දැන් එහෙම දෙයක්ත් ප්‍රායෝගිකවත් අත්දකින්නවා. එතකොට අස්සෙන් අතරින් පතරින් දක්ෂිනා මිසක්කා කියන්නේ අපිට තියෙනවා view එක side by side one after the other කියලා දෙකක්. එකක් පිටිපස්සේ එකක් තියෙනවා තට්ටු ගොඩක් මේකේ තියෙනවා. මේ පැත්තට views නුත් ඒ කියන්නේ side by side නුත් තියෙනවා. අපිට මෙතන එකක් බලන ගමන් මේ side එක පිළිබඳව ටක් ගාලා බලලා මේකට එන්නත් පුළුවන්. මෙහෙම බලන ගමන් මේ ඇඟිලි අස්සෙන් ඇතුලේ තියෙන එක බලන්නත් පුළුවන්. one after the other. ඉතින් ඒව අපි සාමාන්‍ය සතිය ආරම්භයේදී එහෙම කියන්නේ බලන එක විතරක් කරගෙන යන්නේ කියනවා. පහුවෙනකොට මේ එකක් බලන ගමන් මේව පිළිබඳ අන්වේ ඥාන අදිචේ බල්ලා ආපහු එන්න පුළුවන්. ඇවිල්ලා මේකේ ටක් ගාලා ආයෙ පදිංචි වෙන්න පුළුවන්. ගෙදර මූලික කර්මස්ථානේ පදිංචි වෙනවා. අනිත් ආධුනිකයට පිටි ගියම කලබල වෙනවානේ.
එයා කියන කලබල වෙන්නේ නැහැ. ඒක බොරු කතාවක්. අප වෙයිල බලන්න ගෙදර ආවම මොකුත් නැහැ. හැබැයි අත බලපෑක පිළිබඳවත් මතක සංඥාවක් තියෙනවා. ඔක්කොම සංඥාවයි. ඉතින් ඒ වගේ අර සතිය විවිධාංගීකරණය වුණාට පස්සේ ඒක মালටි ටාස්කින් වලට යනවා. মালටි ටාස්කින් විතරම අභ්‍යාසයකට තියෙන ඉතින්දී. එකක් කරන ගමන් අනිත්‍යව පිළිබඳ ඒකට අනුපාලනය කරනවා කියලා මම සංස්කාර ස්කන්ධේ විස්තර කරනකොට කියනවා චෛතසික 52 වේදනා සංඥා හැර ඊටු 50ම සංස්කාර ස්කන්ධයට වැටෙනවා. සංස්කාර ස්කන්ධේ ප්‍රධානම නළුව තමයි වේදන චේතනාව. ඉතින් චේතනාව පෙන්වන්නේ වඩුව නැති වෙලාවේ මහා ගෙදර වඩු පන්තියේ වඩු කණ්ඩායමේ ඉන්න ප්‍රධාන වඩු ශිෂ්‍යයා අනික් කට්ටියත් පාලනය කරන ගමන් වඩු වැඩත් කරනවා. යකින ඔය පුටු හදන්න, ඔය ඇඳ හදන්න ඒ කරගෙන යන්න මම මේ විට්ටම ගන්නවා කියන ගම එයා බලනවා මේ කට්ටිය වැඩ කරනවද කියලා. ඉතින් ඒක තමයි නායකත්ව පුහුණුව කියන්නේ. නායකයා පද්ධතියෙන් පිට නෑ. ඉන්න ගම එයා රෝල් එකක් කරනවා. කරන ගම අනික් කට්ටිය ඔක්කොම අනුපාලනය කරනවා. එක දරුවෙක් ඉන්න අම්මයි දැන් අපේ අම්මාගේ දරුවෝ 10 දෙනෙක් ඉන්න අම්මයි අලුතෙන් හම්බෙච්ච දරුවන්ට ඇටෙන්ඩ් කරන ගමන් අනිත් ඔක්කොම අනුපාලනය කරනවා. ඒ අනුපාලනයේ තමයි මේ නායකත්ව පුහුණුව කියලා කියන්නේ. ඒක මේ අපි හැම කෙනා ගාම තියෙන එක. අපි කියනවා අපෝ ඒක කරනකොට මේක කරන්න බෑ. මේක කරනකොට ඒක කරන්න බෑ කියලා අපි නිකන් මේ ඒක නිසා ලොකු සංහස කියනවා මේ නිසන්වනේ ඉන්නකොට හැම කෙනාම විනාඩි 10ක් 15ක් බණ කියන්න පුරුදු වෙන්න ඕනේ. හැම කෙනාම වතපිලියොත කරන්න ඕනේ. ඒක මේ භවනාට බාධා වෙනව නම් බුදුහාමුදුරු වැරදිනේ. එහෙම වාද වෙන්නේ නැහැ. මෙහි දීලා තියෙන වැඩ මම දෙනෙව නම් ගෙහෙම කියන්න යන්න එපා. ඒවා මම සමහරට බෙල්ල ගහලා යන වැඩ දෙනවනේ. ඒව නෙවෙයි මේකේ තියෙන වැඩ පිළිවෙල කරන ගමන් සතිය පවත්වන්න පුළුවන් නිසායි සතිය පැවැත්වීමේ විචිත්‍රාංගයක් දෙන නිසායි ওই වැඩ ටික දීලා තියෙන්නේ. අනිත් නැත්තම් සාසනේ පවතින්නෙත් නැහනේ. ඒ නිසා ආධුනිකයට කියනවා යාට දෙන්න සුමාන දෙකක් ඇති නිසින්ින්ද කරගෙන යන්න. ඌට ඒක එපා වෙනවා. ඔය මොනවද වැඩ කරන ගමන් කරනකොට ලේසි. ඉතින් හැබැයි ඒක සාමාන්‍යයෙන් ආධුනිකයට කියන්නේ එහෙම නෙවෙයි. යාට දෙන්න පූර්ණ කාලින්න දීලා ඊට පස්සේ පොඩි වැඩක් කරන ගමන් කරන්න, දෙකක් කරන ගමන් කරන්න, තුනක් කරන ගමන් කරන්න අර ඩාට්ස් විසි කරන්නේ මොනවද අර මෙහෙම විසි කරන මොනවද ඒවට කියන්නේ? අල්ලන්නේ උඩදම අල්ලන්නේ. ඈ? ඔව්. ජිග්ලින්ග් ද මොනවද කියලා එකක් උඩදම අල්ලනවා, දෙකක් උඩදම අල්ලනවා, තුනක් උඩදම අල්ලනවා, හතරක් කකුල යටින් ගත් දාලා උඩදම අල්ලනවා. දැකලා තියෙනවනේ. ඉතින් ඔය හැම එකම හැම කෙනාටම පුළුවන්. පුදුම හිතෙනවා 3-4ක් අහස කරගෙනවා. වෙන එක උඩ දානවා ආයෙ එකක් අල්ලනවා. උඩ දානවා. ඉතින් ඒ වගේ තමයි සාරි මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේට චතුත්ථ ධානයේ ඉන්න ගම. සද්දෙකුත් අහලා ආපහු ඇවිල්ලා චතුත්ථ ධානයටම යන්න පුළුවන්. අපිට කියන ආයෙ එකට ඇවිල්ලා টොප් ගියර් එකට යනකම් ගියර් මාරු කරනකොට කීසරක් ක්ලච් පා ගන්නද? අරක ඔටෝ ගියර් 4න් ගියේ ආපහු එන්නේ කෙලින්ම 4ට. ඉතින් එහෙම කාටවත් කරන්න බෑ. නැත්නම් ඔය නන්දෝපනන්ද වගේ නාගරාජෙක් দমনය කරන්න බෑ. උදේ ඒ නාගරාජ ඊට වැඩිය දක්ෂතා සහිතයි. උඩ පුළුවන් කෙලින්ම ප්ලග් වෙන්න ඇවිල්ලා. පුළුවන් නේ මොග්ගල්ලාන් සෝන්සිට විතරයි. මේ සරුවචනසිට ඒකනේ කියන්න පුළුවන්. අනිත් ඔක්කොම කියනවා මේක කොහොමද කරන්න කියලා. සරුවචන කියනවා ඒ බනිස් වලට ඒ කෙසල් කෙලි තමයි. ඒ පුරුද්දක් තියෙනවා. ඒක කරන්න තියෙන පළවෙනි සතිය නෑ ඒක. කියන සති මාත්‍රේ ඒක නෑ. ඔක සතිය වැඩිලා ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම බවටපත් වෙනකොට කිසි කෙනෙක් හිතන්නේ මට මෙච්චර ඉක්මනට අරමුණට යන්න පුළුවන් වෙයි. මට මෙච්චර ඉක්මනට අම්මා මැරුණාට පස්සේ භාවනා කරන්න පුළුවන් වෙයි. කකුල ගන්නවට පස්සේ භාවනා කරන්න පුළුවන් කියලා අපි කවුරුවත් හිතන්නේ නැහැ. කරපු කෙනාට ලැජ්ජයි ඇත්තටම කියන්නේ. මේ මොන කරදරේ වුණත් ආයෙ ගිහම ඩක් ගාලා භාවනා හරියනවා. හතිය හරියනවා. ඒක පැකිලීමකින් තොරව කරන කෙනා තමයි ළමයා. පොඩි ළමයින්ට කියලා දීපු ගමන් වැඩි හිටියෝ හේතු කරනවා කියන ඔබ වහන්සේ කාර්ක කරන්න කියනවා මේක කරන්න කියනවා ඒක කරලා එනකොට මෙන්න මෙහෙම වෙලා අතපය තුවායලා ආය මොහුන අතපය හොදාගෙන ඉනකොට මේ වැඩේ කරන්න බෑනේ කියලා ඒ කියන උට බෑ කරන එකට ඔය මොන මගුලක්වත් නැහැ ඒට ගැව්වා මෙහෙට ගැව්වා වැඩේ බලන්නේ ඔය නීති පද්ධති පරිසරයේ සූදානම් කිල්ල අනම්මනක් නැහැ ඔය කොරෝනා තිබ්බත් අත් දෙක හේතු නැතත් ඌ වැඩේ කරනවා කොරෝනා හැදුන ප්‍රශ්නකුත් නැහැ එහෙමනම් එනිසා මට හරිම කනගාටුයි නහනුනේ ගොඩිය මේ ප්‍රඥානේ කියන්නේ මේ මෙච්චරත් භාවනා කරලා සිවුරුකුත් දාගෙන ඉඳලා මේ කමන්නේ මේ තරහ වෙන්න එපා ඉතින් නේ ඔව් සෝලාරික අත්පත්ලා පිට සංඥාමය බලන්න පුළුවන් කියන එක නෑ
ඕලාරිකත්ව පැටලාවේ ඉඳදී සංඥාමේ තියෙනවා එකක් තියෙනවා කියලා චින්තාමේ දැනගෙන ඉන්න පුළුවන්. නෑ ඉතින් යන්න පුළුවන් බව දන්නවා. දැන් ඉන්නේ මේකේ. ඒ කියන්නේ ප්ලේන් එක මීටර් 100ක් යනකම් ඕටෝ පයිලට්ින් දාන්න දෙන්නේ නැහැ. 100ක් යනකම් කැප්ටන් කරන්න ඕනේ. වේරියේෂන් එකේ ඒ චින්න මයික් එකද ඔව් ඒ කියන්නේ පේන්න නැති තැන ඉඳලා මයික් එකට කතා කරපියේ. අපි හිතමුකෝ වැඩ කරන්නේ නැහැ. අපි හිතමුකෝ ඝන දේ ඉඳලා තට්ටු කරලා බලන්න මයික් එක. හරි හරි. ඝන තැන ඉඳලා මයික් එකට කතා තාම බෑ මයි ප්‍රශ්න ඇහුවට තාම නෑ. අයිස් කෑල්ල තිරසන අයිස් කෑල්ල දී වෙලා යන එක ෂණකව බලන්න පුළුවන් නම් ක්ෂණිකව බලන එක නෙමෙයි අයිස් කෑල්ලේ දිය වෙලා යන ගතිය තියෙනවා කියලා දැනගෙන ඉන්න පුළුවන්. මේ අයිස් කෑල්ල තව පොඩ්ඩකින් ද්‍රව වෙනවා. තව පොඩ්ඩකින් වාෂ්ප වෙනවා. ඉතින් අයිස් කියන්නේ ඝනමයි කියලා අපි රණ්ඩු කරන්න යන්නේ නැහැ. කියන දැන් ඝනම තමයි. උඹත් එමය මාත් එමය. නමුත් මේකේ ද්‍රව වීමේ හැකියාව තියෙනවා. මේක වාෂ්ප ඈ අයිස් කෑල්ලේ තෙජ් එක බලන්න පුළුවන්. අයිස් කෑල්ලේ අයිස් කෑල්ලේ තේ ලෙවල් එක එජ් එකේ තියෙනවා කියලා බලන්න පුළුවන්. ඒ අර විශ්වාස කරනට පේනවා. විශ්වාස කරන්නේ නැති කරන්නේ ඒක පේන්නේ නැහැ. මොකද අයිස් කෑල්ලේ එජ් එකේ තියෙන එක වාෂ්ප වෙනවද ආයේ අයිස් වෙනවද කියන එක පරිසරය අනුව තමයි සිද්ධ වෙන්නේ. ඔය පාවෙන අයිස්බර්ග් එකක කොයි වෙලාවෙ දැන් අයිස් වැඩෙනවද දිය වෙනවද කියන එක අන්තිම කෙලවර දිය වෙමින් වතුරට යනවද නැත්නම් වතුර ඝන වෙමින් තියෙනවද කියන එක මෙහෙම කන ගාව මෙහෙම තියෙන්නේ. ක්‍රිස්ටලයිස් වෙන්න ඕන මෙන්න එතන වියලනීය গুপ্ত තාපය කියලා අමුතුම තාපයක් අඳුරලා තියලා තියෙනවා. ඒ කාටවත් මීටර එකට අහුවෙන්නේ නැහැ. අයිස් වතුර ඇවිල්ලා අයිස් වෙනකොට තාපේ නිදහස් කරනවා. අයිස් ඇවිල්ලා වතුර වෙනකොට තාපේ ඇද ගන්නවා. දැන් විද්‍යාවේ කට්ටිය කියනවා මේ මයික් එක විද්‍යාවේ කට්ටිය කියනවා දැන් සාමාන්‍යයෙන් අර ඒගොල්ලෝ කියන්නේ ඒක දැන් ඉන්නේ හරියට නෑ ඉන්නේ නැහැ. ඉතින් එන්නගෙන මයික් එකට කතා කරගන්නවත් බෑනේ උඹට. එක මේ කියන්නේ පික්සල් එකේ ෂැඩෝ 4 පෙන්වන්න පුළුවන් කියලා ඒගොල්ලෝ කියනවා දැන්. ඔව් ඒක ෂැඩෝස්. ඒක ඒගොල්ලෝ මොන හරි උපකරණයක් දාලා පෙන්නුවොත් පෙන්වන්න පුළුවන්. ඒක බලන පැත්තෙන් ඒක එහෙමයි කියලා බැලුවොත් පෙන්වන්නත් පුළුවන්. අනිත් එකට කියන්න පුළුවන් මේක මායාවක් කරයි කියලා. මේක මේ මිනිස්සු මායා කරනවා. ඒ බලන මිනිහගේදී පෙන්වන්න පුළුවන්. කොයි දෙයක් පෙන්නුවත් මේක ඔව් ඒක තමයි මේක මේ එකටම ඡායා 4ක් දාලා පෙන්වන්න පුළුවන් කිව්වොත් පෙන්වන්න පුළුවන්. බලන්න පුළුවන්. ඒ කිව්වොත් මේක අමු මායාවක් කෙරුවේ බලන්න මාවත් රැවට්ටුවානේ කිව්වොත් අරුටත් ගහලා උගේ අම්මටත් බැනලා යන්නේ. ඉතින් ඒකේ බලන එක නගේ ඇති. ඒක හැබැයි පෙන්වන එක නගේ දක්ෂකමක් තියෙනවා. ඒක නැත්තේ නෑ. නමුත් සරුවචනාංශ මේ මුළු එකම බලන එක නතු කරගන්න දෙන්නේ වැඩි. ඒ නිසා මේ චින්නටාන් කියන හමුදු කියන මේ කොලේ බලලා මේ කොලේ හදන්න ගත්ත ගස් දැකලා ඒ ගහ වැවිච්ච පරිසරය දැකලා වලාකුළු දකින්න පුළුවන්ද කියලා අහනවා මේ අකුරු අතරේ. මේ කොලේ හදලා තියෙන්නේ වලාකුළු වලින් වැස්ස වැහැලා වැස්ස වලින් ගස් හැදිලා ගස් වලින් අඹරලා කුඩු අරගෙන ඒවෙන් තමයි මේ කොලේ හදලා තියෙන්නේ. ඒක තමයි මේ අකුරු ලියලා තියෙන නිසා ඔබ පොතක් කියවනකොට මේකේ පාවෙන වලාකුළු දකින්න පුළුවන්ද කියලා. මේ අකුරු කියන්නේ මොනවද? මේ අකුරු තියෙන්නේ ඒ වගේ පාවෙන වලාකුළු ටික එහෙම දකින්න බැන්න නම් උඹට කවදාකවත් ධර්මේ හරියන්නේ නැහැ කියලා. හැමදේම තියෙනවා. අපි මේ රත්තරන් තියෙන තැන මේක තියෙන්න බෑ කියලා අපි රත්තරන් ආවර්තය වගේ එක තැනක දාලා මෙතන දාලා කියන්නේ කන්නේ රසායන විද්‍යාව කරන්නේ. ඒව අතර ඔය කියන්න ගියාම සමස්තය වශයෙන් ගන්න ගියාම ඒ තුල ඔක්කොම තියෙනවා. මෙතන පහන පත්තු කරන ගමන් ලොකු ස්වාමීන් වහන්සේ මට කියනවා ලොකු ස්වාමීන් කියන්න ඕනකම තියෙන්න ඇති මට මේ අහන්න ඕනකමක් තිබුණේ නැහැ ඒ වෙලාවේ. ඒ ස්වාමීන් වහන්සේ කියනවා දැන් සිද්ධාර්ථ කුමාරයා ඇවිදිනකොට නෙළුම් මල් පහල වුණානේ. පහත් පියවර හතේ ඒ නෙළුම් මල් හැදෙන්න පුළුවන් ගතිය මේ වාතෙත් තියෙනවා. නෙළුමක් හැදෙන්න ගතිය තියෙනවා. අපිට පේන්නේ මේක තමයි වාතයේ තියෙන්නේ. එහෙම නෙළුම් බීජයකට අවශ්‍ය කරන ඕජාව මෙතන තියෙන බව දෙන්නේ නැහැ. ඒක හැදෙන්න ඕන නම් හැදෙන්න පුළුවන්. මේ හැම තැනම හැමදේම තියෙනවා. ඒ නිසා ඔතෝගේ දේ මගේ දේ කියලා මම සහ මම නෙවෙයි කියලා සීමාවක් දාගත්තට පස්සේ තමයි ඇතුළ පිට තියෙන්නේ. ඇතුළ පිට කියලා එකක් නෑ. ඔක්කොම එකයි. රහත් වෙනකොට වෙන්නේ ඒකනේ මේ සීමාව කඩලා යනවනේ. ඒ නිසා මම කෙරුවා ඌ කෙරුවා නෙමෙයි මේව නිතර වෙනස් වෙමින් තියෙන්නේ. ওই වෙනස් වෙීම තදේවිත විඥානං සන්දාවති සංසරති කියලා ඒ විඥාණයමයි මේ ඇවිදින්නේ කියන පච්චේ සාති. සති භික්ෂුව කියන්නේ ඒ විඥානය කියන්නේ පෙරලෙන එකක්. ඒක ඇතුළ පිට එහෙම එකක් නෑ. ඉතින් දැනට ඉතින් අපි ඇතුළ පිට තියාගෙන තමයි ඕලාරික අත්පත්ලාභේ නම් කරන්නේ. සංඥාමය යනකොට ඒ සීමාව නෑ. මනෝමය යනකොට. සංඥාමය යනකොට ක්ලාන්ත වෙලා ඉවරයි මිනිස්සයා. යාට පෙන්නේ නිින්දකට ගියා වගේ.
මොනක්වත් මට මතක නැහැ උනේ මොකක්ද. ඉතින් මෙයා බය වෙනවා අල්සයිමර් හැදිලායි කියලා. ඩිමෙන්ෂියා හැදිලායි කියලා. මට ෂෝට් මෙමරි එක නැති උනායි කියලා. ඉතින් නැතිවීම තමයි සංඥාම යනකොට වෙන්නේ. දැන් වාෂ්පීකරණය වුණාට මෙතන තියෙන ඊතර ටිකක් නැති වෙන්නේ නැහනේ. ද්‍රව තත්ත්වෙන් වායු තත්ත්වෙට මේක වාතය තියෙනවා හැමතැනම තියෙනවා. ඒක මේ කොතන තියෙනවද කියලා පේන්නේ නැති වුණාට බඩු නැත්තේ නෑ. ඉතින් අර ඥානයේ තියෙන එක නෑ. එහෙම නැත්නම් කියන්නේ චින්තාමය ඥාන තියෙන කියනවා මෙතන දැන් පේන්න නෑ. හැබැයි ඊතර කියන එක දැන් එතන වාතය තියෙනවා. තියෙනවා පෙන්නපන් නෑ මෙහෙ නැති ඔයා දිනු. ඒවට ඊතර ටිකක් ගන්න කැටයක් හදලා අයිස් කාලයක් ගන්න දමලා ගැහුවා නම් මූණට ඌ කියයි දැන් නම් මූණ රිදුනායි කියලා. නැත්නම් කියනවා ඊතර තියෙනවා අපිට පේන්න එපායි. ඒ නිසා ද්විතානුපස්සන සූත්‍රයේ කියනවා පෘථග්ජනය යමක් තියෙනවායි කියලා කියනවා නම් ආර්යයන් වහන්සේට ඇත්තේම නැත. ආර්යයන් වහන්සේ යමක් තියෙනවායි කියලා කියනවා නම් පෘථග්ජනයට ඒක ඇත්තේම නැත. ඒ තරම්ම පිස්සු ලෝකයක් මේකේ තියෙන. ඉතින් ජනමාධ්‍ය කියන්නේ මොකද්ද? මේක මෙහෙම අවාගෙන අරයට පෙන්නගෙන මෙයාට පෙන්නගෙන නැති කුණු හරපයක් නෙවෙයි මාවල පෙන්නන්න හදන්නේ. ඒක බැලුවට දෝෂයක් නැහැ. මේකේ තියෙන්නේ මායාවක්. මේකේ තියෙන්නේ මායාවක් කියන එක දන්නවනම් ඒ නාගසමාල ආම්තුරු ගෑණියක් නටනවා දකලා තමයි rahat උනේ. නොකෙట్లి නොබැලිය යුත්තක්. මේ හොල්මන හින්දා කී දහක් මේ අපායයිද කියලා බලනකොට එන හැම රංගනයක්ම පේන්නේ මාර පාශයක් විදියට. මේ කමල් තව තියෙනවා දෙරියස්. අවසරයි ස්වාමීන් වහන්සේ මෙතන තව ලිඛිත වාර්තා දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. විලාව කීයද? හරි දෙනවා. එහෙම අවසරයි වාර්තාව ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව ලෙස ආනාපාන සතිය වඩමි. හුස්ම රැල්ලට සිත යොදා එහි සතිය පිහිට වෙමින් සිටිනා විට හුස්ම රැල්ල සියුම් වී නොදැනී යයි. ඉන්පසුව පවතින හිස්තැන හා වරින් වර මතු වූ සිතුවිලි මිශ්‍ර බොඳ වී ගිය චිත්‍රයක් මෙන් පරයන්කේ පුරාවටම දින කිහිපයක් දැනුණු අතර තවත් පරයන්කවලදී සිතුවිලිත් හිස්තැනත් වෙන්කොට දැක ගන්නට හැකි විය. මෙලෙස දිනපතා පැය දෙකක් ආනාපාන සති භාවනාවද පැයක් සක්මන් භාවනාවද කරන්නෙමි. ඉදිරියට කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ත්වන් සරණයි. වාර්තාවේ අවසානය. ඔය එහෙම මේ ආනාපානේ බලනකොට ආනාපානේ පේන අවස්ථාව, සියුම් වෙන අවස්ථාව, නොපෙනියන අවස්ථාව කිනෙවෙයි මනාපමනාප තියෙන පේන අවස්ථාවටද ගොරෝසු නැත්නම් නොපෙනෙන අවස්ථාවටද කියලා රුචි අරුචි දෙක බලනාසුලුව කරන්න. අනිවාර්යයෙන්ම හැම චරිතයක්ම ගොරෝසු දෙයට කැමති නම් සියුම් දෙයට කැමති නැහැ. සියුම් දෙයට කැමති නම් ගොරෝසු දෙයට කැමති නැහැ. ඒක අපි දන්නේ නැතුව අපි ඇඟෙන් එන දෙයක්. ඉතින් දැන් බලන්නේ ආනාපානියත් බලන ගමන් ආනාපානියේ විස් පෙරලෙනකොට කෝකද රුචිය කෝකද අරුචිය කෝකද මනාපේ කෝකද අමනාපේ කියලා බලනවා. ඒ මේ කමලට තේරෙනවද? එහෙමයි ස්වාමීන් වහන්සේ. මොකද්ද තේරෙන්නේ? ආනාපානයයි සිතුවිලි දෙක තියෙනකොට කොයිකටද මගේ රුචිය තියෙන්නේ කොයිකටද අරුචිය තියෙන්නේ කියලා තමයි. ආනාපානේ පේන වෙලාවයි නොපේන වෙලාවයි ගන්නකො. සියුම් වෙලා නොපෙනී යන එකද හොඳ ගොරෝසුවට පේන එකද හොඳ? මේ දෙකේ මනාපමනාප දෙක නැත්තම් හිතවිලි තියෙනවා ආනාපාන තියෙනවා. ආනාපාන තියෙන එකටද මනාප හිතවිලි තියෙන එකටද මනාප. ආනෙන් බැලුවොත් හැම සංසිද්ධියකටම අපි තුලින් මනාපයක් අමනාපයක් වගුරුවනවා. ආරූඪ කරනවා. ඔතෙන්ද ගිය කෙනාට ඒක අභ්‍යාසයකට දෙන්න ඕනේ. මේ ආනාපාන වෙනස් වෙගෙන යනකොට විවිධ අරමුණු දෙක පැටලෙනකොට කෝකටද මනාප කෝකටද අමනාප. ඒ අනුව තමයි කමඨාන සුද්ධ කරන්නේ. ඒ නිසා ඒක කෙලින්ම කමඨාන් වාර්තාවට ලියන්න තරම් හුඟදෙනෙක් ඇඩ්වාන්ස් නැති වෙන්න පුළුවන්. නමුත් මම උනන්දු කරනවා කෙනෙක් ඉන්නවනම් එයාගෙන් ඒ වෙලාවේ කට උත්තර අර ගන්න පුළුවන්. ওই විදිහට කෙරීගෙන යනකොට භාවනා හරි ගියා සතිය තියෙනවා කියලා කියන්නේ ආනාපානේ ගොරෝසුර තියෙන වෙලාවටද ගෙවෙමින් තියෙන දිද ගෙවුනට පස්සේද කියන එක සුද්ධ කරලා කියන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. ඊළඟ වார்த்தාව ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරයන්කය මූල කර්මස්ථානය සිතුවිලි මූල කර්මස්ථානයේ සිතුවිලි දෙස බලා සිටීම. පරයන්කේ හිඳගෙන ඇස්පියා ගැනීමට පසු තප්පර කිහිපයක් තුල ආස්වාස ප්‍රාස්වාසයේ සංසිඳුණා. මද වේලාවක් සිතුවිලි තිබුණා. ඉන්පසු සිතුවිලි අවම වෙලා දැනීම තුල සිටියා. දැනීම නැතිව ගොස් දැනීම නැවත ආපහු ආවේ හිස කඩා වැටෙන අවස්ථාවේදී. ඒ අතරතුර කාලය ගැන කිසිත් මතකයක් නැහැ. දැනීම ආපුවාම තද මත් ගතියක් හා සිතුවිලි නොමැති සමාධියක් මුලින් දැනුනේ. සිතුවිල්ලක් දෙකක් ඇති වෙලා මේ තද සමාධියෙන් මිදී
ශාන්ත ප්‍රණීත සමාධියක් ඇති වුණා. එහිදී සිතුවිලි ඇතිව හා නැතිව ඉන්න පුළුවන්. ශබ්ද ඇහුණත් වේදනාව දැනුණත් සමාධිය එසේම නිසල්මනේ තිබුණා. මේ ස්වභාවය දැනෙන සිතත් හේතු ඵලයක් බව සිහි වුණා. සිතන්නේ නැතිව සිතන්නට හැර බලා සිටියා. අවම වූ සිතුවිලි ඇති වෙලා නැති වුණා. වරින් වර දෙදරා යාමක් කන්වලට ඒම දෙදරා යන ශබ්දය දැනීමක් නලල තදකර සුළු කම්පනයක් ඈනුම් යෑම් දැනුණා. කකුලේ වේදනාව සමනය කිරීමට දිගහැරියත් සමාධිය එසේ නොකැඩී තිබුණා. ඇහෙනවා දැනෙනවා හිතෙනවා ස්වභාවයක් තුල සමාධිය දිගටම තිබුණා. මෙසේ පැය 3ක් පමණ කාලයක් පරයන්කේ සිටියා. සමාධිය එසේම නොකැඩී තිබුණත් තවදුරටත් ඉන්නට කම්මැලිකම නිසා උවමනාවෙන් පරයන්කේ නිමා කළා. උපදේශ දෙනසේක්වා. වාර්තාවේ අවසාන නිසා. ඔය ඒක සමාධිසීසේ බලන්න නැතුව නැගිටට පස්සේ සතියට මොකද වෙන්නේ කියලා බලන්න. ඉරියව්වනේ මාරුනේ. මිනිස්සයා ඉන්නවනේ. අරමුණු මාරුණාට ඉරියව්ව මාරුණාට සතිය මාරු වෙනවද කියලා බලන්න. සමාධිය නම් වෙන්න පුළුවන්. හැබැයි සමාධිය වුණත් ක්ෂණික සමාධිය තියෙන්න පුළුවන්. නමුත් ඊට වැඩි හරි ලේසි කියන්න හරි ඉරියව්ව නැගිට්ටා. එපා වෙලා නැගිට්ටේ. ඊට පස්සේ සතියට මොකද වෙන්නේ කියලා බලලා වාර්තා කරන්න. එතකොට එයාට අදිෂ්ඨානයක් ගන්න පුළුවන් පැය 24ම සතියෙන් ඉන්න. භාවනාවෙන් නැගිට්ටට සතියෙන් නැගිටින්න බෑ. එන්නේ ඒක පොඩ්ඩක් අල්ලගන්න හොඳ අවස්ථාවක් කියලා කියන්න පුළුවන්. එහෙම නැසන්ස තව එක වාර්තාවක් ලැබිලා තියෙනවා. යකෝ උඹ මේ රබර් වාර්තානේ දැන් 2යි කියලා කිව්වා දැන් වාර්තා පැටව ගාලා ස්වාමීන් වහන්සේ. මේ වයිෆ් ළඟ ඉන්නවද? වයිෆ් ටිකක් දුරින් තියලා තියෙනවා ඒ දවස්වල ස්වාමීන් වහන්සේ. ඒක නිසා කියන්න පුළුවන් කට ඇරලා. මේ ඊළඟ ඉදිරිපත් කරන අවසරයි ස්වාමීන් වහන්සේ. සතිමත් සක්මන මම මෙතන සිටගෙන සිටිනවා යයි දැනගතිමි. අවට පරිසරය ගැන අවධානය යොමු කරගෙන සුළු වේලාවක් ගත කෙලෙමි. ඉන්පසු අවධානය පාදයේ වෙත යොමු කර සක්මන ආරම්භ කළමි. දකුණු පාදයේ සහ වම් පාදයේ එසවෙන අයුරු සහ තනකොළ මත ගැටෙන අයුරු නිරීක්ෂණය විය. පොළවේ සමහර තැන් උණුසුම් බවත් සමහර තැන් සිසිල් බවද නිරීක්ෂණය විය. පාදයේ විලුඹට වඩා මැද සහ ඇඟිලිවල සංවේදීතාවය වැඩි බව නිරීක්ෂණය විය. මේ අතර අවට ඇසෙන ශබ්දයකට අවධානය ගිය අතර නැවත සක්මනට පැමිණි බව දැනගත්තේ පාදයට දැනුණු තනකොළවල ස්පර්ශයෙනි. සිතුවිලි කිහිපයකට අවධානය ගිය අතර බොහෝ අවස්ථාවල ඒ දැනගත් විගස නැවත සිත සක්මනට පැමිණි අතර ඒ බව දැනගත්තේ සක්මන් වන සිරුර නිරීක්ෂණය වීමෙනි. එක් අවස්ථාවක පමණක් සිතුවිල්ල තුල විනාඩියක් පමණ රැඳී සිටි බව වැටහුණේ එකපාරටම පොළවේ සීතල බව පාදයට දැනීමෙනි. තවත් අවස්ථාවක පරිසරයෙන් එන ශබ්දයක් කුමක්දයි හැරී බැලීමට දැඩි අවශ්‍යතාවයක් ඇති වුණත් එම සිතුවිල්ලේ සිටම සක්මන් වන සිරුරු දෙස බලා සිටියෙමි. වාර්තාවේ අවසානයේ සම්පූර්ණ. ඔය කියන්නේ සතිය එක දිගට පැවතුනාට තමන් ඉන්නේ ඉරියව්ව පිළිබඳව අත්‍යන්ත ලක්ෂණයක් හැම වෙලාවෙම හිතට එනවා. ඒක මේ පරිණාමයේ අපිට ඇති වෙච්ච එක. මේ භාවනාවෙන් ඇති වෙච්ච එක නෙවෙයි. ඉඳගෙන ඉන්නකොට හිටගෙන නෙවෙයි කියලා අවබෝධය. ඒකට කියන්නේ ප්‍රොප්‍රියොසෙප්ෂන් කියලා. තමන්ගේ ශරීරයේ විහිදිලා තියෙන හැටි. ඒක බුදුරජාණන් සඳහන් කරන්නේ යථා කායෝ පනිහිතෝ හෝති තතතතානම් පජානාති. අපි දැනගත්තත් නැතත් ඒක වෙනවා. ඒකයි හිරිවැටීමක් එනකොට අපිට අත්දිගාරින්න හිතෙන්නේ. නමුත් සතියෙන් ඉන්නකොට පේනවා මේක අපිට සත්‍ය ආලෝකයටදී බලන්න පුළුවන්. අනේ සත්‍ය ආලෝකයටදී බලනකොට පේනවා මේ කාගේදෝ න්‍යායපත්‍යක් මේකේ ක්‍රියාත්මක වෙන්නේ. ඒක විසින්ම ආරක්ෂක විධානයකොත් දාලා තියෙනවා. ඒක විසින්ම දිවහපා ගන්න අනතුරුදායක දේවලුත් කරනවා. ඉතින් මේකෙදී අපි අර අනායාසෙන් සිදුවෙන දේ දන්නේ නැහැ. ඒක සාමාන්‍යයෙන් අපි කියන්නේ අදුක්කම සුඛ වේදනා කියලා. නමුත් මේ දිව හැපිච්චාම බයිනෝ. කාට බනින්නද? තමන්ගේම දත් වලින් තමන්ගේ දිව හැපෙන්නේ. ඉතින් ඒ අසතියේ. ඉතින් සතියෙන් ඒක දත දිව හැපෙනකොට තේින ඔක්කොමත් හරි ඔන්න හිටගෙන හිටියත් ඉඳගෙන හිටියත් දිව හැපුණයි කියලා. ඒ නිසා හැම වෙලාවෙම හිත සම්පූර්ණම අලුත් අත්දැකීමක ඉන්නේ. සම්පූර්ණම අලුත් අත්දැකීමක ඉන්නේ. අපි නෑ මම ගොඩක් වෙලා ඉඳගෙන හිටියානේ හරි කම්මැලි කියලා. හුඟක් වෙලා හුස්ම ගත්තානේ දැන් හුස්ම ඒකාකාරී කියලා. එහෙම එකක් නෑ.
හැම වෙලාවෙම මේක වෙනස් වෙනවා. ඉතින් ඒ නිසා සතියින් ඉන්න කෙනා හැමදාම තරුණයි. හැම වෙලාවෙම තරුණයි. එයාට මේ අනේ මට අරක කරලා එපා වුණා මේක ඕන වෙනවා. එතකොටම තේරෙනවා ඕන්න බබා සෙල්ලමක් දාන්න පටන් ගන්න කියලා. ඒ නිසා හොඳට බලන්න ඒ ප්‍රොප්‍රියෝසෙප්ෂන් කියන එක ස්නායු විද්‍යාව ගණන එකක් ඕන නින්දෙදිත් අපි Taman ඉන්නේ ඉරියව්ව දන්නවා. ඒක නින්දෙන් අපි පෙරලෙන්නේ hina වෙන්නේ කතා කරන්න පොඩි උංගාව තියෙන්නේ. ඒ කියන්නේ ඒ යන්ත්‍ර දෙක තුනක් තියෙනවා අපි 80න් උනත් කරනවා. මල මුත්‍ර පහ කරන එක, ගිලණියක ඒව පිළිබඳ හැඟීමක් තියෙනවා. ඒක නිසා ඒ වෙලාවේදී මිනිස්යාද වැඩ කරන්නේ නැද්ද කියන එක මේ මිනිස්සු මැරිලාද නැද්ද කියලා තීන්දුව කිරීමේදී යුතනේසියා වල බරපතල ප්‍රශ්නයක්. ඔක්සිජන් තියෙන තාක්කල් මිනිස්සු ගිලිනවා. ඔක්සිජන් අයින් කරපු ගමන් මිනිස්සු මලා. එතකොට කිසිම මොළේ වැඩ කරනවා, කය වැඩ කරන්නේ නැද්ද? කය වැඩ කරනවා, මොළේ වැඩ කරන්නේ. ඉතින් ඔය දේ අපිට හොඳට ශක්තිය තියෙද්දි, ධෛර්යකම තියෙද්දි, තරුණ භද්‍ර යවුවනේදී ඔක දැනගත්තා නම් තියෙනවා මේක මේ මට තියෙන්නේ මේ gedara මම නේවාසිකයක් නෙවෙයි, විධායකයක් නෙවෙයි, වේදකයක් නෙවෙයි. මේක මේ කැටේක විතරයි මේකේ. ඉතින් ඒකට මේ ආඩම්බර වෙනවා නම් මට අර වංගපසංග තියෙනවා මේමයි කියලා මේ ඔයාලට කියන්නේ මේ රිදි හොදන මනුස්සයට පටරෙද්දක් හම්බුනායි කියලා උඩ තියෙන හොදලා දෙන එක විතරනේ. ඕකේ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. බඩගිය රෙද්දක් හම්බුනාද පටරෙද්දක් හම්බුනාද කියලා. ඒ නිසා මේ අපි ශරීරේ පාවිච්චි කරන්න ඕන හැටියට කියන්නේ රදවට හම්බෙච්ච පටරෙද්ද වගේ ඕක. ඕකට ආඩම්බර වෙන්න එපා. හෙට වෙනකොට පෙන දාලා මැරෙනවා. ඒ නිසා මේ කය තියෙන විදියට යථා කායෝ පණිහිතෝ හෝති තථා නම් පජානාති කරන්න පුළුවන් මනුස්සයට විතරයි. අයි කිසිම සතෙකුට ඒක කරන්න බෑ. ඒ නිසා ඒකයි ඔය කියවෙන්නේ හැම වෙලාවෙදීම බලන්න මේ හිටපු මනුස්සයා නෙමෙයි. වෙන එකක් එන්නේ. ඉතින් ඒක චපල ගතියක්, වංචක ගතියක්, ෂට ගතියක් වගේ පේනවා. අපි පුළුවන් තරම් කියනවා නෑ මම මෙතෙන් ආපු එක නම තමයි තාම ඉන්නේ. ඉතින් කමන්නේ. ඉතින් වාට ඕනනම් එහෙම කියන්නේ. එතකොට අපි අර සාති භික්ෂුවේ කතාවට තමයි වැටෙන්නේ. තදේ විතම් විඥානං සන්ධාවති සන්තරති. අපි කියනවා එහෙම කිව්වා තමයි. ඉතින් එයා ගිහිල්ලා. දැන් ඉන්නේ වෙන එකයි. ඒකට ඕනේ අපරාධයක් කරලා පව් කරලා දඬුවම් විදිනේ මම නෙවෙයිනේ සත්තු මරපු එකන මම නෙවෙයි කියලා කියන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ දෙකම ෂේප් කරා බුදුම ලස්සනට සදාචාරයක් තියාගෙන මේ ගමනේ Taman දැක ගන්න පුළුවන් අනිත්‍ය හරහා දුක හරහා අනාත්මය හරහා. ඉතින් ඒකට ශාරීරිය සාක්ෂි වෙච්ච අවස්ථාවක රචනයක් ඔය තියෙන්නේ. ඒ විදිහටම ශරීරය පාවිච්චි කරන්න සතිපට්ඨානේ ආරම්භණයක් කරගන්න. එතකොට මේ ශරීරෙම තමයි නිවන් දකින්නේ. ඒ නිසා සතිපට්ඨානේ දෙපැත්තකට පාවිච්චි වෙනවයි කියනවා. ශරීරයේ ආරම්භණයක් කරගෙන සතිපට්ඨානේ පිහිටනවා. එතකොට මේ ශරීරෙම නිවන් දකිනවා. ඉතින් ඔය දෙකම සතිපට්ඨානේ තියෙන අංග දෙකක්. ඔයිට වැඩි වෙලා දෙන්න බෑ අපි නතර කරන්න යන්නේ. එහෙමයි සාවින්දර තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් පාළි උගටියට හොඳටම මේ මූණ ඇවිල්ලා තියෙනවා. ඒකනේ පූජනීය නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන කොට වැඩ සිටින පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. මේ ගෙවිලා ගිය කාලය ගත වුණේ සෙනසුරාදා ධර්ම සාකච්ඡාවෙන් සම්බන්ධ වුණේ පූජනීය මහා සංඝරත්නය යෝගාවචර පිරිස දෙස් විදෙස් සදා පිරිස ගුවනින් සම්බන්ධ වුණා. එසේ සකස් වූ ධර්ම සභාවක දහම් කරුණු ගෙනාව අධ්‍යක්ීම් භාවනා කර්මස්ථාන ඒ වගේම තම තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරමින් පූජනීය නායක ස්වාමීන් වහන්සේ අසූ පිරු කරුණු වලින් පැහැදිලි කරමින් දැනුම ලබා දෙමින් ගුණ වඩන්ට මඟ පෙන්වා දෙමින් අත්පත් කරගත්තා වූ පිණුත් අපි සෑම සම්බන්ධ වෙලා අත්පත් කරගත්තා වූ පිණුත් ඒ වගේ මේ වෙලාවේ ධර්ම පූජාවක් සිද්ධ වුණා, බෙහෙත් පූජාවක් සිද්ධ වුණා. අලුතෙන් පැවිදි වුණු පූජනීය ස්වාමීන් වහන්සේට මුල් කරගෙන තමයි ධර්ම පූජාව සිද්ධ වුණේ. බෙහෙත් පූජා පූජනීය මහා සංඝරත්නයේ සහයෝගාවචර පිරිස අරමුණු කරගෙන සිද්ධ කර ගන්නට යෙදුනේ. මේ විදිහට මේ දානමය පින්කමත් ධර්මයේ පින්කමත් ඒවා සමන්දිමේ පින්කමත් ආදී පින්කම් තුලින් ජනිත වුණු පින මේ වෙලාවේ මේ පූජනීය මහා සංඝරත්නයේ බෙහෙත් පූජා කරේ ඒ බලාපොරොත්තුනේ නිරෝගී කිරීම සඳහා ඒ නිරෝගී වීම තුලින් ජනිත වෙන පිනත් ඒ සක්සත් කරගත්තා වූ ධර්මයේ තුලින් ජනිත වෙන පිනත් මේ සියල්ල ලෝකවාසී සැමටත් ලක්වාසී සැමටත් මේ පැවතිලා තියෙනා වූ කොරෝනා රෝගය නැති වෙලා නැත්තටම නැති වෙලා ගිහිලා නැවතත් පෙරසේම රටේ ලෝකේත් වැඩ කටයුතු කරගෙන යාමට මේ පින් හේතු වේවා වාසනාව වේවා. නැවතත් භාවනාමය ගුණයන් වඩන්ට පිළිසෙට මේ මඟ පෑදෙන්න ශක්තිය බලය ධෛර්ය ලැබේවා. බොහෝ කාලයක් පූජනීය නායක ස්වාමීන් වහන්සේ මේ විදිහට මේ ධර්මයේ ලෝකෙට බෙදා දෙන්නට පාසලේ ඉඳලා
අවසාන දක්වා අවුරුදු 80 දක්වා නැත්නම් මිය යන තෙක්ම ධර්ම ගුණය වඩන්නට අවස්ථාව සලසා දෙනවා. ඒ තුලින් ඒ පූජනීය ස්වාමීන් වහන්සේ අත්පත් කරගන්නවා පිණොත් අපි සවන් දෙමින් අත්පත් කරගන්නවා පිණොත් මේ සියලු පින් හේතු කරගෙන අපටත් ලොවැස්සමටත් නිවෙන සැනසෙන්නට හේතු වේවා ප්‍රාර්ථනා දබාගෙන ගාථා සජ්ජායනා කළ දැන් පින් දෙමු. එත්තාවතා ච අම්මේ සම්බතම් පුඤ්ඤ සම්පදං